शुभ दिनයක් අපි මේ බාලජී ස්පීඩ් ඩිවිෂන් 2 වෙනි දිනයයි අද ආරම්භ කරන්නේ. චෙක් කරලා බලන්න. ඊට තියෙන වගු නිර්මාණය කරගෙන ආවද? හරි වැරදි බලන්න බෑ. සම්පත් පොත තියෙනවද? ළඟ ඒක නිකන් බලා ගන්න. කටපාඩම් කරන්න නෙමෙයි. ලියා ගන්න පොළ ටිකක් තියෙනවද? බල දන්නේ නැති මේ විභාගයේ කල් ගියා නොවැම්බර් මාසෙනේ. ඒ හින්දා මම කැමති ඔයාලට මේ අපි කරන වැඩේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. අපි කලේ තුන්වෙනි ඒකකයෙන් අපි පටන් ගත්තා. මේ තුන්වෙනි ඒකකයෙන් පටන් අරගෙන මුල ඉඳලා සාරාංශ වශයෙන් කරගෙන ගියා. ඔයාලා භාගය කරගෙන තියෙන්නේ ඒ ඉඳලා. මේක 21 රිවිෂන් එකක් නේ. ඒ අතරමැද අපිට හමු වන වගු කීපයක් අපි සම්පූර්ණ කරගෙන මේ ඉදිරියට යනවා. ඒ අතර ඔයාලට පේනවා ඇති ගිය සතියේ දෙවන ඒකකයේ කොටසක් හමු වුණා වගුවක්. ඒ වගේම පස්වන ඒකකයේ සත්‍ය අනිමාලිය ඒකෙන් වගුවක් හමු වුණා. අද එහෙම නැත්නම් ලබන සතියේ හතරවෙනි ඒකකයෙන් වගුවක් හමු වෙනවා. එතකොට මේ තුන්වෙනි ඒකකයේ අපි ඉන්නවා කිව්වට තුන්වෙනි ඒකකයේ විතර කරනවා නෙවෙයි. අනික තුන්වෙනි ඒකකය සම්පූර්ණ කරගෙන යනවා නෙමෙයි. හරියට මෙන්න මේ වගේ වැඩ. කාලයේ තියෙන හින්දා මම මේක පොඩ්ඩක් කියන්නම්. දැන් අපි පොලේක අද කරුණු ලියාගත්ත කියලා හිතන්න. තුන්වෙනි ඒකකයේ ගැන සාරාංශය. මේ අතර ඊළඟ සතියකදී ඒ වමනා කරන සම්පූර්ණ පිළිවෙලකට වගු හදා ගන්න නැතුව තනින් තන වගු කීපයක් හදනවා වගේ තේරෙන්නත් පුළුවන්. ඇයි අපි ඉන්නේ අධිරාජධානි 3යි රාජධානි 6කනේ. එතකොට මේකේ අනුක්‍රමණය වන්නේ මෙන්න මේකනේ. මෙන්න මෙම නෝට් එකක් යන්න ඉතින්. දැන් ඒක සම්පත් පොතේ තියෙනවා. මම හදන්න ඕනේ. ඒක බලාගෙන ඊට පස්සේ මේ මම කියන දේ ටික ඔයාලගේ කෙටි සටහනට ගන්න. බැරි වෙලාවත් අතරමැදින් මොන හරි වහුවක් කිව්වොත් මේක ඇතුළට රිංගවන්න. මේ කොලේ යටි තව කොලයක් දාන්න. සමහරවිට මේ කොලේට උඩින් තව කොලයක් දාන්න. ආදී වශයෙන් යන. ඔය පළවෙනි කාරණේ. තව කරුණක් කියන්න තියෙනවා ඔයාලට. දැන් අපිට තව මාස දෙකක් විතර ආය අලුතෙන් හම් වෙලා තියෙන හින්දා. ඔයාලට තියරි ටිකක් වැඩියෙන් කරන්න ඕන ඒකකයක් මොනවාරු කියනවා නම් කළොත් ඒ තියරි ඒකකය ටිකක් තියරි වැඩි වෙන්න පුළුවන් ඒකකයක් ලෙස මට කරන්නත්. එතකොට අපිට ඒ වෙලාවේදී ඊටාම කිංසතහනක් නෙවෙයි ඉක්මනට තීර ටිකකුත් කතා කරන්න පුළුවන්. හොඳයි. අද මම බලාපොරොත්තු වෙන්නේ 2019 ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ටිකක් 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ විභාග ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ටිකක් ඒ වගේම අපිට වෙලාව තිබුණොත් දිලිය ගැන පංගයි ගැන වගුවක් අපි ගිය සතියේ කතා කරපු සත්‍යයන් ගැන ප්‍රධාන වගුවේ අඩුපාඩු මෙන්න මේ වගේ දේවල් ටිකක් සාර සම්පූර්ණ කරගන්න. හොඳයි. අපි මේ වෙලාවෙදී ඉන්නේ මෙන්න මේ වගුවේ. මේ වගුවේ අපිට අතෑරුණු එක කරුණක් මම සතුටු වෙලාට ඉස්සරළම කියන්න. අපි ඔය වගේ පෘථිවි භූ ඉතිහාසය ගැන කතා කරමින් ඒකෙන් විභවගත රචනාවක් කරපු හැටි මතක ඇති 2020 මතකයි? වෙයිදී
පරිණාමවාදය ගැන කතා කරපු හැටි, ප්‍රාග්ඥාස්තික ශූන්‍යස්තික ලක්ෂණ ගැන කතා කරපු හැටි, මේ වගුව හම්බුන හැටි, මෙන්න මේක තමයි අපේ ප්‍රධාන වගුව. මේ වගුවේ උදේ ඉඳලා යටට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යන එක තමයි අපේ සාරාංශය. මතකද අධිරාජධානි සංසන්දනය කරපු 3C1 වගුව. මෙන්න මේකේ DNA කියන 7 වෙනි අංකයට යන. එදා මෙතන ලියවිලා තිබුණ මතකද වලයාකාර කියලා. මේ චක්‍රීයයි මෙතන වලයාකාරයි. මේ වචන දෙකම එකයි කියලා මම කිව්වේ. ඒක මේ ටයිපින් මිස්ටේක් එකක්. මෙතන ඉන්න ඕන එහෙම නෑ කියන්නයි. එහෙම නෑ. කොහොමද නැත්තේ? ප්‍රාග්ඥාස්තිකයන්ගේ DNA චක්‍රාකාරයි මේ වගේ. නමුත් ශූන්‍යස්තිකයේ DNA මේ වගේ. ඒකට වර්ණ දේහයක් කියලා අපි කියමින් වර්ණ දේහය ත්‍රිකරණයට ලක් වෙලා සෙන්ට්‍රොමියරයෙන් වර්ණ දේහාතු දෙක බැඳිලා තියෙන අවස්ථාවක් මතකයිද? එතකොට මේක වලයාකාරයි මේක වලයාකාර නෑ කියලා කිව්වේ ඒක. දැන් එහෙනම් ඒක නිවැරදි කරගන්න. තවදුරටත් අපි ඉදිරියට යමු. අනතුරුව අපිට යන්න තියෙන්නේ අද මේ වගුව ඉවරයි. මේ දෙවෙනි වගුවත් ඉවරයි. අද මා එක්ක ළමයි කීප දෙනෙක්ම කතා කළා. නොයෙකුත් අදහස් ප්‍රකාශ කළා. මේ අතර ප්‍රතිස්ථාපිත කරා මතකයි. මේ වගුවත් දැන් අවසන් කරලා තියෙන්නේ. දැන් සීරම හරි ඔය ප්ලාන්ටේ මම පොඩ්ඩකට මගහරින් ඉන්නම් පොඩි වැඩක් කරගන්න ඕන හින්දා මේ ළමයි කිව්වා කතා කරගෙන ඉන්න ගමන් එයාලගේ අවශ්‍යතාවයන් නොයෙකුත් දේවල් සමහර ළමයෙකුට හිතෙනවා මේ මම කරන මේ එක්තරා රටාවකට මේක කරන්නේ මේ රටාව ඔයාලා දන්න රටාවක් නෙවෙයි මම මේ කරන්න හදන්නේ ලැබෙන කිටි කාලේ ඔයාලගේ සිහිය පද තියාගෙන බුද්ධිය තියාගෙන මේ ජීව විද්‍යාව කියන විෂයට අවතීර්ණ වෙන්නයි හදන්නේ. උසස් ප්‍රතිඵලයක් ගන්නයි හදන්නේ කිටි කාලයක් තුලදී. මේ පංගය රාජධානිය අපිට අමු කරේ නෑ මේ වගු. දැන් ඉතින් ඔයාලගේ ආදර්ශයට මම මේක පෙන්නන්නම්. අපි හදන්නේ ඔයාලගේ බුද්ධිය පාවිච්චි කරලා කිටි විදිහකට බොහොම කිටි ක්‍රමයකට දේශී වෙන විදිහට අපිට විභාගයෙන් ප්‍රතිඵල ටිකක් වැඩියෙන් ගන්නයි. හොඳයි. ටිකකට කල්පනා කරමු අනිමාලියා රාජධානිය. අපේ අර ප්‍රධාන වගුවේ 6 වන රාජධානිය. මේ 6 වන රාජධානිය සියලුම දෙනා සතුන්. මේ සතුන් කියන කණ්ඩායමේ ප්‍රධාන ලක්ෂණ මොනවද? සතුන් කියන කණ්ඩායමේ ප්‍රධාන ලක්ෂණ තමයි පළවෙනි එක එයාලගේ තියෙනවා බහුසෛලික බව. අපේ මේ ප්‍රධාන වගුවේ බහුසෛලික කණ්ඩායම නියත වශයෙන්ම බහුසෛලික කණ්ඩායම ඉන්නේ දෙකයි. එකක් තමයි ශාකේයවත් ප්ලාන්ටේ අනික තමයි සතුන් හේවත් අනිමල්. පරිණාමික ආදී ඉතිහාසයේ එක සෛලිකයෝ හිටියේ. පස්සේ පරිණාමික අධ්‍යයන සම්පූර්ණ වෙමින් බහුසෛලිකයෝ හටගත්තා. බහුසෛලිකයෝ හටගත්ත පමණක් නෙවෙයි බහුසෛලිකයෝ සමහර අය තවත් උසස් සංවිධාන මට්ටමකට පිවිසුණා. එනම් පටක ඇති වුණා. ඇත්තටම පටකයක් කියන්නේ මොකද්ද? ඔන්න එක සෛලිකයෙක් හිටපු කාලේ මෙන්න බහුසෛලිකයෝ වුණා. බහුසෛලිකයන්ට සම විභාජනය අවශ්‍ය වුණා. සමාජයේ වැඩ කරගන්න විවිධ ඉන්ද්‍රීන් විකසනය වෙන්න උවමනා වුණා. ඒ නිසා මේ බහුසෛලිකයාගේ දේහයේ තියෙන සෛල ගොඩක් එකතු වුණා. එකතු වෙලා කිව්වා මම මේ ශාකයේ වෙනුවෙන් නැත්නම් සත්‍ය වෙනුවෙන් අහවල් කාරණේ කරන්න. තව කට්ටියක් කිව්වා අපි ප්‍රභා සංශ්ලේෂණය කරන්න. තව කට්ටියක් කිව්වා අපි ආහාර පරිවහනය කරන්න. ආදී වශයෙන් සෛල ගුණ බැලුවා. ඔන්න ඕකට තමයි කියන්නේ පටක ඇති වෙනවා.
හරිද? එහෙනම් දැන් ඉතින් සත්ව රාජධානී ඉන්න කණ්ඩායම ඔය නීබලා වගේවත් ප්‍රභා සංශ්ලේෂණය කරන ඔය මේ ටැමිල මොනාස්ලා වගේවත් සරල ජීවීන් වෙන්න බෑ. ඒ වගේම මෙයාලගේ ලක්ෂණයක් තමයි විෂම පෝෂී බව. ඒ කියන්නේ එයාලගේ කාබනික ආහාර එයාලා හදාගන්නේ නැහැ කාබනික ද්‍රව්‍ය මගින්. එයාලා කාබනික ද්‍රව්‍ය පිටින් ගන්නවා. වෙන කවුරු හරි හදනකම් ඉඳලා හොරෙන් ගන්නවා. හොරෙන් කිව්වට අකමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙන් ගත්තොත් එන්නේ පරමෝචිත භාවයනේ. ස්වයං පෝෂී කියන්නේ තමාගේ කාබනික ආහාර තමාටම හදාගන්න පුළුවන් අකාබනික ද්‍රව්‍ය මගින් සෛල තුලදී. මෙයා දෙන්නේ. අපි මේ සිලබස් එකේ අර ප්‍රධාන වගුවේ ඊටාම ප්‍රධාන විෂම පෝෂීන් පූර්ණ විෂම පෝෂීන් කණ්ඩායම් ඉන්නේ රාජධානී ඉන්නේ දෙකයි විත්‍ය වලට ගිය සතිය බහුවර්ණ වලදී ඊට්ටු යන්නට ඇති. මොකක්ද දෙක කියන්න පුළුවන්? එක රාජධානියක් පංගයි අනික තමයි අනිමාලිය. හොඳයි අනිමාලියවල තව ලක්ෂණයක් තමයි ලිංගික ප්‍රජනනය හරි දර්ශීය වශයෙන් තියෙන. මේ අපි කතා කරන්නේ ජීවි රාජධානි ජීවි ලෝකයේ සිටින උසස්ම රාජධානිය ගැන. එන ඇති ලිංගික ප්‍රජනනය හරි ප්‍රකටයි. ඒ වගේම සත්තු ගත්තාම සත්තුන්ට සමමිතිය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සමමිතිය. හරි විදිහටම දෙපැත්තක් තියෙනවා නම් එක වගේ එකට කියනවා ද්විපාර්ශ්වික සමමිතිය. ආරයන් කීපයක් ඔස්සේම එක වගේ පැති දෙකකට කපන්න බෙදන්න හිතන්න පුළුවන් නම් එයාලට කියනවා අරිය සම්මිතිකයි කියලා. හරිය සීලෙන්ටරේටාවන් ඒ කියන්නේ ඉන්ද්‍රියාවන් අරිය සම්මිතිකයි. ඒ වගේම එකයිනෝඩර්මේටාවන් අරිය සම්මිතිකයි. නමුත් ඊටු අය අරිය සම්මිතික නැහැ කියලා වලට මතක ඇති. මෙන්න අනිමාලියා ප්‍රධාන ලක්ෂණ මේ ටික මතක තියාගන්න. මේ ටික මතක තියාගත්තාම අපිට පුළුවන් ගන්න රචනාවක්. මෙන්න මම රචනා ප්‍රශ්නයක් කරනවා දැන් මේක දිහා බලගෙන අනිමාලියා රාජධානියේ ලක්ෂණ හඳුන්වා දෙන්න. රචනාවක් ආව කියලා හිතුව. එතකොට මේ රචනාව ආපු ගමන් උගාදිනේ කලබල වෙනවා. මේක ඉතින් කොහොමද මම හොයන්නේ? මේකේ පරාසය වෙන්න කොහොමද? මේකේ සීමාව හොයන්නේ කොහොමද? මේක විනාඩි 30කට කියාගන්නේ කොහොමද? මොන කරුණු ලියන්නද? බලපුවම අවශ්‍යවත් කියලා අනවශ්‍යවත් කියලා. ගෙදර ඇවිල්ලා ඉතිරියා ඉන්නවා පොළ 10ක් විතර ලියුපිට පාස් කියලා. බැලින් නම් ඉතින් මොනවද වෙන එකක් වෙලා. දැන් වලට පැහැදිලි ඇති. කොහොමද අපිට රචනාවකට මුණ දෙන්න වෙන්නේ කියලා. මොකද රචනාව? පිටින් රචනාව අනිමාලියා රාජධානිය හඳුන්වා දෙන්න. එහි ලක්ෂණ හඳුන්වා දෙන්න. ඉතින් මේ ලක්ෂණ මෙතනම තියෙන වලට පේන්නේ නැද්ද? නිකම් මේ ඔයාගේ කණ්ණාඩි ඔයාම දාගෙන කණ්ණාඩි හොයනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. නැද්ද? නිකම් මේ ඇයි ඉතින් අනිමාලියා කියන්නේ මේකෙන් පේන්නේ නැද්ද ඔයාට ජීවි කියලා? ඔයාට පේන්නේ නැද්ද අනිමාලියා කියන්නේ යුකැරියේට ඇතුවත් න්‍යෂ්ටියක් තියෙන එවුන් කියලා? එතකොට න්‍යෂ්ටියක් තියෙන හේවත් සුන්‍යෂ්ටිකයන්ගේ ලක්ෂණ 20ක් විතර දැන් දන්නේ නැද්ද? යන්නකෝ අගුවට ගිහලා බලන්නකෝ නැද්ද කියලා. ඊගාවට මේ ප්‍රධාන රාජධානි හයෙන් මේ දෙන්නට විතරයි හරි විදිහට පටක තියෙන්නේ. සත්‍ය වශයෙන් පටක තියෙන්නේ. එහෙනම් මේ දෙන්න බහුසෛලික විය යුතුමයි. එහෙනම් මෙයාගේ ලක්ෂණ මොනවද? දැන් ඔය කියනවා තේරෙන මෙයාගේ ලක්ෂණ. ඊගාවට පටක තියෙනවා. ඊගාවට විෂම පෝෂී කණ්ඩායම් ඉන්නේ මෙන්න මෙයා සමග මෙයා ඊතරම් පූර්ණ වශයෙන්. එහෙනම් මෙයා විෂම පෝෂිකයි. ඉතින් ඕක ලියන්න බැරිය. තව ලස්සනට අකාබනික ද්‍රව්‍ය මගින් කාබනික ද්‍රව්‍ය හදාගන්න බෑ. ඒ හින්දා පිටින් ගන්න ඕන. එහෙනම් දුක ජීවි වෙන්න පුළුවන් පරපුරුෂ වෙන්න පුළුවන් ආදී වශයෙන් මේක දේවල් වලට කියන්න පුළුවන් කරුණු තියෙනවා. තවද මම නොකියපු මේ වංශ අට දිහා බලද්දී එන කරුණු කීපයකුත් තියෙනවා. ඒක ටික දන්නේ නැහැ කියලා හිතමු. දැන් අපිට දීලා තියෙන රචනාවේ තුනෙන් දෙකක් ලියලා ඉවරයි. ඔයාලටද ගියේ මෙතෙන්ට විතරයි. මම හිතනවා පැහැදිලි කියලා.
ආයතයමකෝ අනිමාලියා ලක්ෂණ. අනිමාලියා රාජධානිය වංශ 8කට බෙදලා තියෙනවා. එකක් තමයි නිදාදී අයවත් ශිලන්තරේත. තව එකක් තමයි ප්ලාටිහෙල්මින්තිස්. කැටලිපන්නු. තව එකක් තමයි නෙමටෝඩා. ඇනලීඩා. මොලුස්කා. ආත්‍රපෝඩා. සන්ධිපාතික එකයිනෝඩර්මේටා. සමග කෝඩේටා. ඔයාට පාඩම් නැති ළමෙක්ද බෑ. ඔයාට පාඩම් නැත්තම් ඉතින් වය කරලා වැඩකුත් නැහැනේ. දැන් ඔයාට ගැන පොඩ්ඩක් බලමුද අපි. මම ඔන්න ගිය සතියේ කතා කරපු වගුවට දැන් ඔන්න ඉඳයි ඉන්නේ. 5A. දැන් ඉතින් මේ පොලේ අරගෙන 5A ඔයාලා කරේ කොහොමද? ඒ කරපුවා ඒක හරිද? එහෙම නැත්නම් තව කරුණු මේකට යොදන්න තියෙනවද කියලා බලා ගන්න. මම ගිය සතියේ කළා සිලින්ඩරේටා කියන්නේ නිඩාරියා කියන්නේ ඔය හයිඩ්‍රා වගේ කට්ටිය. පැටිහෙල්මින්තිස් කියන්නේ ආත්මාපතල්ලා වගේ කට්ටිය. නෙමටෝඩා කියන්නේ ඔය පණු කිරිපණුවා ගිහින්නේ. ඇනලිඩා කියන්නේ ගැඩවිලා කුඩැල්ලා වගේ කට්ටිය. මොලුස්කා ගොළු බෙල්ලා ඔය වගේ කට්ටිය. එතකොට ආත්‍රපෝඩා සන්ධිපාතිකයෝ ඔය කුරුමිනියෝ. කුරුමින් ඔය වගේ කට්ටිය කකුළු ඉස්ස එකයිනෝඩර්මීට වසගිල්ලා වගේ කට්ටිය කෝඩේට අපි ඒ කියන්නේ මේ උත්තරජ්ජුවක් තියෙන කට්ටිය. ඔය කට්ටිය කොටස් දෙකකට ගිය සතිය මම බෙදුවා. මොකද කොටස් දෙක මතකද දැන් ඔන්න ලියාගන්න. ලියාගත්තේ නැත්තම් ද්විපස්තරයි මේ සේරම අවසාන වංශ හතම ත්‍රිපස්තරයි. ත්‍රිපස්තර පළවෙනි කණ්ඩායම ඉවත් ප්ලාටිහෙල්මින්තිස්ලා අසීලිමකයි. අසීලෝමික කියන්නේ අසීලෝමේ නම් කිකුහරයක් නැහැ. නෙමටෝඩාවන්ට ව්‍යාජ සීලෝමයක් බොරු සීලෝමයක් තියෙනවා. ඉතුරු වංශ පහටම ඇනලිඩා මොලුස්කා ආත්‍රපෝඩා එකයිනෝඩර්මේටා කෝඩේටා පහටම ඇත්ත සීලෝමයක් තියෙනවා. මේ ඇත්ත සීලෝමේ තියෙන කට්ටියේ පස් දෙනාගෙන් ඉහළ තුන් දෙනා මේක අනුක්‍රමිකව පාඩම් කරලා තියාගන්න ඕන. පොඩ්ඩනේ පාඩම් කරන්න තියෙන්නේ. ඇනලිඩා මොලුස්කා ආත්‍රපෝඩා මෙන්න මේ තුන් දෙනාගේ සීලෝමය හැදෙන්නේ පැලීමේ මධ්‍යස්ථර්මයේ පැලීමේ ඡේද සීලෝමික කියලා කියනවා. මේ දෙන්න එකයිනෝඩර්මේටා සමග කෝඩේටා කියන දෙන්නගේ සීලෝමය හැදෙන්නේ අන්තරයේ හට ගන්නා කුඩා අවපාතේ. එයාලට කියනවා ආන්තර සීලෝමික කියලා කියනවා. ආන්තර සීලෝමික. දැන් එතකොට සීලෝමය පිළිබඳවත් ද්විපස්තර ත්‍රිපස්තර පිළිබඳවත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ ඊට පස්සේ. අනික මෙයාට වඩා මෙයා සංකීර්ණයි මෙයාට වඩා මෙයා සංකීර්ණයි ආදී වශයෙන් සංකීර්ණත්වය හරි ගානට ඔන්න ඉතින්. තවදුරටත් ඉදිරියට යමු. මේ වගේ මම අද ඉතරේ කරන්නේ ඔන්න ද්විපස්තර ත්‍රිපස්තර හරිද බලන්න. සීලෝමික ව්‍යාජ සීලෝමික මේ පස් දෙනාම සීලෝමික මේ තුන් දෙනා ඡේද සීලෝමික මේ දෙන්නා ආන්තර සීලෝමික. මම ප්‍රශ්නයක් අහන්න. ඔයාලා ඉගෙන ගන්න සත්වවංශ 8න් කෝඩේටාට වඩාත්ම පරිණාමික සම්බන්ධතාවයක් තියෙන්නේ මොන වංශයේද? ඔයාලා ඉගෙන ගන්නා සත්වවංශ 4න් කෝඩේටා වංශයට ඉතාම සමීප පරිණාමික සම්බන්ධතා තියෙන්නේ මොන වංශයටද? මේ අනුක්‍රමණය අනුව නම් 7 වෙනි එක්කෙනා වෙන්න ඕන. කවුද? එකයිනෝඩර්මේටා. හොඳයි. ඔප්පු කරන්න කොහොමද? ඔප්පු කරන්න දෙයක් නැහැ. ඔතන තියෙන්නේ බලන්න අංක 5 බෙදිලා තියෙනවා 6ටයි 7ටයි. සම්පූර්ණ සීලෝමය, ඡේද සීලෝමය, ආන්තර සීලෝමය කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට මේ සීලෝමික සම්බන්ධතාවය ඉතාමත්ම දැඩිව තියෙන්නේ කෝඩේටා සමග එකයිනෝඩර්මේටා අතර. මේකේ පරිණාමික තත්ත්වය ඉගෙන ගන්න කඩල විද්‍යාව ඉගෙන ගන්න ඕන. මම ගිය සතියේ මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරා. ඔයාලගේ සිලබස් එකෙන් අවුට් ඉන්න මම ඕනවට වැඩි එක කතා කරන්න තහවුරු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මොනවා වුණත් තවදුරටත් කළොත් ඔයාලට හොයන්න පුළුවන් ද අංක 8 මොකද්ද? 8ට ඉන්නේ ඇනඩිඩා. එකයිනොඩර්මේටා කෝඩේට. අංක 8. හිතන්න පුළුවන් ඉගෙන ගන්නනේ. දැන් ඉතින් ඔයාලා ඔය බයොලොජි පාඩම් කරන වෙලාවට මේව තහවුරු කරගන්න මෙයාලගේ තමයි ඊටාම විශාල සීලෝමයක් තියෙන වංශතුන්. අංක 9 කියන්න පුළුවන්. අංක 9 මොලුස්කා සමග ආත්‍රපොඩ. රුධිර වාහිනී පද්ධතිය සම්බන්ධවයි. ඔන්න මම හොඩුවාවක් දුන්නා. මොකද සම්බන්ධතාවය මේ දෙන්නටම තියෙන්නේ රුධිර හේබයක්. රුධිර හේබයක් කියන්නේ මොකද්ද? විවෘත රුධිර වාහිනී පද්ධතියක් තියෙද්දී ශරීරයේ පුරා රුධිරය ගමන් කරන්නේ නාල වලින් නෙමෙයි නැත්නම් කේශනාලිකාව ඔස්සේ නෙවෙයි. ලොකු ටැංකියක් වගේ එකකට රුධිරය ගිහිල්ලා එකතු වෙනවා. ඒ ටැංකියෙන් හැම සෛලයක්ම ගෑවි රුධිරය ගමන් කරනවා. මේ රුධිර හේබයක් තියෙන කණ්ඩායම තමයි විවෘත රුධිර වාහිනී පද්ධතියක් තියෙන කණ්ඩායම තමයි මොලුස්කා ආත්‍රපොඩ. කියන්න පුළුවන් අංක 10 කියන්නේ මොකද්ද කියලා? පාඩම් කරගො. මෙයාලගේ තියෙන ව්‍යාජ ඛණ්ඩනය කියන්නේ ඛණ්ඩනය කියන්නේ මේ ශරීරයේ කොටස් වලට බෙදිලා වගේ පේනවා බොරුවට. එනම් මේ ඇත්තට පේන කට්ටියත් ඇතිනේ. ඉන්නවා. මෙයාලගේ බොරුවට නිකන් පිටින් නිකන් පේනවා. මම උදාහරණයක් දෙන්නද? පටිපණුව වගේ නිකන් මේ ඛණ්ඩනය ව්‍යාජ ඛණ්ඩනයක්. ඒ කියන්නේ හැම ඛණ්ඩයක්ම එක වගේ නෙවෙයි. ඒකේ වෙනස් බවක් තියෙනවා. ඒ ඛණ්ඩ සියල්ල එක විදිහට දේහය වෙනුවෙන් එකම ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ පිටිපදව නෝට් ටික පොඩ්ඩක් කියමු. එහෙමනම් 11 කියන්නේ මොකක්ද? 11 කියන්නේ සමඛණ්ඩනය. සමඛණ්ඩනය කියන්නේ මොකද්ද? ඇත්තටම ඛණ්ඩනයක් තියෙනවා. ඇත්තටම ශරීරයේ කොටස් වලට බෙදලා තියෙනවා. මේ තුන් දෙනාගේ ගාවි. ඇනඩිඩා ඒ කියන්නේ ගැඩවිලාගේ, ආත්‍රපොඩා ඒ කියන්නේ ඉස්සගේ වගේ, කකුල් වගේ, කුරුමින්ගේ වගේ, මීමැස්සගේ වගේ, කෝඩේටා අපි ඇත්තට අපේ සමඛණ්ඩනයක් තියනවද? පේන්නේ නැහැ. හැබැයි ඉස්සගේ වගේ ආත්‍රපොඩාවන්ගේ නම් හොඳට පේනවා. පිටිනුත් පේනවා ඇතුළුත් ටිකක් පේනවා. හොඳටම පේනවා පිටින් ඇතුලෙන් දෙකෙන්ම බාහිර අභ්‍යන්තර දෙකෙන්ම පේනවා ගැඩවිල. සමඛණ්ඩන. මේ මිනිහා කියන අපි සමඛණ්ඩනේ තියෙනවා. හැබැයි ඉතින් ඒක ටිකක් හොයා ගන්න ඕන කල්පනා. මම ඔන්න ෂර්ට් එක ගලවලා මගේ පීසි පද්ධතිය පෙන්වන්නද යන්නේ. අද දාලා නිකන් අර කරන්න යන්නේ දුක් නෙමෙයි අර කාය වර්ධන ඔය ශිල්පීන් ඉන්නේ මේ ඇඟ බොහොම ලස්සනට පෙන්නනවා නටවනවා මනාව වර්ධනය වුණු පීසි කණ්ඩ පෙන්නනවා. එතකොට අපි මෙතනින් මෙහෙම මේ විශාල පීසි කැලලක් මෙතනින් එකක් මෙහෙම මොචටි ගලවන්නේ බය වෙන්න. අන්න ඒක ඛණ්ඩනයේ උදාහරණයක්. අපේ ඛණ්ඩනයේ උදාහරණයක්. බලන්න අපේ පර්ශු කට්ටලේ ඛණ්ඩනයේ උදාහරණයක්. අපේ ස්ථායි පද්ධතිය බලන්න ඛණ්ඩනයේ උදාහරණයක්. හරි. 12 කියන්නේ මොකද කියන්න පුළුවන්? අංක 1 කියන්නේ පළවෙනි වංශය විතරයි. 2 කියන්නේ අන්තිම වංශ 7මයි. දැන් අංක 12 කියන්නේ පළවෙනි වංශ 7මයි 13 කියන්නේ අන්තිම වංශය පමණයි. අන්තිම වංශයේ කෝඩේට එයාලා තමයි පුරුෂ රාජ්‍යයක් තියෙන කට්ටිය. පුරුෂ වංශිකයන්. එහෙමනම් 12 මොකද්ද? මේ ඉතුරු සේරම පළවෙනි වංශ 7ම අපුරුෂ වංශිකයන්. පුරුෂ රාජ්‍යයක් නෑ. දැන් ඉතින් මේක අමතක කරන්න එපා. මේක ඔයාලා හදාගත්ත කියලා මම හිතනවා. මෙන්න මෙතනින් අපිට පුළුවන් ඉතුරු සියල්ලම කරලා ඉවර වෙන්න. කොහෙද? මේ තුන්වෙනි එකකේ තියෙන ශාක, සතුන්, දිලීර, බැක්ටීරියා
ප්‍රෝටිස්ටා සේරම ඉවර කරන්න පුළුවන්. අපිට තව ඉතුරු වෙලා තියෙන මොනවද දන්නවද? ෆංගයි ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම ප්ලාන්ට් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු තවදුරටත් අපිට පුළුවන් ඊය සතියෙත් මම දුන්නා මේ වංශ 8 එක පැත්තකට දාලා හදාගන්න වගුවක්. මම මේකට දාන්නම්කෝ 5B1 කියලා. මොකද 1 කිව්වහම තින් 2 එකකුත් තියෙන විදිය දැනගන්න. මේ කට්ටියගේ පරිසරය හොයන්න පුළුවන්. විලාසය, ශීර්ෂණය, ඛණ්ඩනය, සමමිතිය ඇත්තටම හොයන්න පුළුවන්. නොයෙකුත් උත්තර නොයෙකුත් විදියට තියෙනවා. හොඳ විග්‍රහයන් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා මේ වෙලාවේදී ඔයාලගේ සිලබස් එකේ ඉන්නේ. පරණ සිලබස් වල තියෙන සේරම මේක දාලා පුරවන්න හදන්න එපා. ඉස්සර වෙලාවම කරන් තියෙන වැඩේ තමයි ඔයාලගේ සම්පත් පොතේ තියෙන ඒවා කියවලා ඒකේ තියෙන ටික උදෙන්ට එන්ටර් කරන්න. ඊට පස්සේ 2019-20 ප්‍රශ්න පත්‍ර හොඳට පරිශීලනය කරලා තියෙයිදී අපි එතකොට ඒ වගේ තියෙන ඒවා කොට දාන්න. තවත් අතිරේක මොනවාට තියෙනවා නම් මම කියන්නම්. මම කියන්නේ නැතුව වෙන කරුණු දාන්න එපා. ඔන්න ලබන සතියේ මේක අනිවාර්යෙන් කරන්න වෙනවා. මේකේ D2 මම මේක නිකන් කරුවේ ඒක වගේ නිකන් පෙන්නන්න ලියා ගන්න එපා. ඔන්න මම කරපු සමහර කොටු හිස් මොකද මේ සම්පත් පුතේවා සඳහන් වෙලා නැහැ. ඒ වගේ අහනවා නැද්ද කියලා බලලා අපි කරා. ඒක වාට කරන්න යන්නකොට B2 ඒකමයි. වංශාට දැම්මා අනිත් පැත්තට ආහාර මාර්ගය, බහිස්රාවය, ස්නායු පද්ධතිය, සංවේදී, ග්‍රාහිකා, විශේෂ වාට උනම් වෙන මොනවාරි මට නොපෙනෙන දෙයක් පෙනෙන්න පුළුවන්. ඒක කියන්නේ. මට වැඩි දක්ෂ ළමයි නියත වශයෙන්ම බිහිවිය යුතුයි. මේ ඉගෙනීමේ පරමාර්ථයත් ඒක වෙන්න ඕන. බලන්න ආහාර මාර්ගය අසම්පූර්ණ. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම මේ මුඛයක් බඩවැන්න උදයක් මුඛයේ උදේ කියන එක හරියට දකින්න නෑ. ඒක මොනවද කියලා පස්සේ බලමු. මේ තුන් දෙනාගේම අසම්පූර්ණ. මෙතන මේ දෙන්නගේම අසම්පූර්ණ. මෙයාගේම නෙමෙයි. මුඛයක් උදයක් තියෙනවා. මෙතන ඉඳලා සේරම ඉන්නේ. තිබේ. දැන් ඉතින් බහිස්රාව. පැටියෙල් මෙන්ඩිස්ගේ සීළු බලන්න. ආත්‍රපෝඩාන්ගේ බලන්න. දැන් මේක මේ විදිහට දන්න කරුණු සම්පත් පොතේ තියෙන කරුණු වලින් පුරවන්න. ඕනවට වැඩි පඬිත වෙන්න යන්න ඕනේ නැහැ. අපි කියන විදිහට කරලා බලමු කොහොමද. හොඳයි මම පහ බීට් එක වගුවත් මගාරින්යි. ඒකේ ප්‍රතිඵල ලබන සතිය. මේ අතරින් මම කැමති තව පොඩ්ඩක් කියන්න කෝඩේටා වංශය ගැන ඉතලක්. මේ කෝඩේටා වංශයේ හැමතිස්සෙම ප්‍රශ්න අහනවා. ඒ හින්දා කෝඩේටා වංශය ගැන කතා කරමු. කෝඩේටාවන් තමයි අපිට අයිති වෙන්නේ කෝඩේටාවන්. කෝඩේටා වංශයේ වැදගත් ලක්ෂණයක් තමයි ජීවන චක්‍රයේ මොන අවස්ථාවකදී කුෂ්ඨ රජ්‍යයක් කියලා එකක් තියෙනවා. මේ කුෂ්ඨ රජ්‍ය කියලා කියන්නේ නිකන් මේ දිගටි ශරීරයේ පුෂ්ටියේ පැත්තේ තියෙන ශරීරයේ පූර්ව පැත්තේ ඉඳලා අපර පැත්තට ඒ කියන්නේ ඉස්සර පැත්තේ ඉඳලා පිටිපස්ස පැත්තට මේ දිගේ තියෙන දේවලක් වගේ නැමෙන සුද්ධන්න. හැබැයි ජීවන චක්‍රයේ යම් අවස්ථාවක හො කියන්නේ මොකද? ඒ කියන්නේ මේ ඉතින් මේ ඉපදිලා මැරෙනකම්ම මේක තියෙන්න ඕනේ නැහැ. කෝඩේටාවේ වුණ කලල අවස්ථාවේ හෝ පුරුෂ රජ්‍යයක් තියෙනවා. පස්සේ නැති වෙන්න පුළුවන්. සමහර අයගේ දිගටම තියෙනවා. ඊගාව ලක්ෂණය තමයි ස්නායු පද්ධතිය නිකන් දණ්ඩක් වගේ කූරක් වගේ ඒකේ මැද සිදුරක් තියෙනවා නාලාකාර ජීව එකයි. ඒ වගේම ජීවන චක්‍රයේ අවස්ථාවක ග්‍රසනික හෝ ග්‍රසනික බැලුම් යුගල තියෙනවා. ග්‍රසනික හෝ ග්‍රසනික බැලුම් යුගල කියන්නේ මේ ග්‍රසනිකාව මේ මුගේ ඇතුළට අත දාපුවම මේ අන්නසෝතයේ ඉහළින් ශ්වාසනාලයේ අන්නසෝතයේ බෙදලා යන තැනට උඩින් තියෙන ප්‍රදේශයේ පොදු කොටස ආහාර මාර්ගයේ ශ්වසන මාර්ගයේ දෙකට පොදු කොටස ඔන්න උතනයි
මේ එළියයි අතර සිදුරු තියෙනවා. පැලුම් කියලා කියනවා. සිදුරු. බොහෝ විට ඒ වගේ ඉතින් මාළුන්ගේ කර්මල්කාරී පිළිටනවා. මතක ඇති. කෝඩීතාවෙක් සැබෑ නම් ජීවන චක්‍රයේ මොන අවස්ථාවකද? ඒ කියන්නේ පස්සේ නැති වෙලා යනක්. රසනික පැලුම් තියෙනවා. යුගල වශයෙන් යුගල කියන්නේ එහා පැත්තේ මෙහා පැත්තේ දෙපැත්තෙම තියෙනවා. තවම ගියක් තමයි අපර බුද වලිගයක් තියෙනවා. අපර බුද වලිගය කියන්නේ දැන් කෝඩීතාවෙක් ඉන්නවා කියලා හිතන්නකො එහෙම. එයාගේ වලිගය කොහොම තියනවා කියලා හිතන්නකො. බුදේ තියෙන්නේ මෙතන කියලා හිතන්නකො. මේ බුදේට පිටිපස්සෙන් වලිගයක් කියලා එකක් තියෙනවා කියලා කියන්නේ. බුදේට පිටිපස්සෙන් වලිගයක් තියෙනවා. අපර බුද වලිගය. බුදේට අපරව වලිගය. හරිනේ. මාළුව ගත්තත් හරි. හරගෙක් ගත්තත් හරි. ලේන ගත්තත් හරි. හරියට. ඒ වුණාට සෝමසිරි ගත්තාම හරියන්නේ නැහැ. සෝමසිරිගේ අපර බුද වලිගය තියෙයිද? ඉතින් පස්සේ කාලෙක වලිගය නැතුව ගියාට මම මොනව කරන්නේ? පරිණාමයේ අවස්ථාවක් පුරා ඉතින් වලිගේ නැතුව යන්න ඒ වලිගේ නැතුව ගියත් අපර බුද වලිගේ වාරටක් තියෙනවා. පිටිවසෙන් තියෙනවා. ගෙදර ගිහිල්ලා බලන්නකො අතගාලා පිටිපස්සෙන් කුඳුයට පීඩිය දිගේ අතගාගෙන අරගාගෙන යන්න. අන්තිමේට ත්‍රිකාස්තිය අන්තිමේට අනුත්‍රිකාස්තිය අහුවේ. බුලේට පිටිපස්සේ මේද අනුත්‍රිකාස්තිය කියලා බලා ගන්න ගෙදර ගිහින්. හරි. ඒක අපි නවත්තලා දාමු. මෙන්න කෝඩීතා ලක්ෂණ. මේ අතර පාඩම් කළ යුතුයි. ඒක පාඩම් කර තිබෙන්නේ. මොකද මම කිව්වනේ විෂයක් ගත්තාම යම් ප්‍රමාණයක් කුටි ප්‍රමාණයක් පාඩම් කරන්න තියෙනවා. මේ කෝඩීතා වංශයේ ප්‍රධාන වර්ග පහක් හඳුන්වා දී තිබෙනවා. වර්ග පහක්. Chondrichthyes, cartilage muscle, Osteichthyes, අස්තික muscle, Amphibia, උභයජීවි, Reptilia, උරගයන්, ආවේස්, පක්ෂීන්, ඊගාවට ක්ෂීරපායි, නමාටිය, ක්ෂීරපායි. මේ හයත් පාඩම් කරන්න ඕනේ. මේවා කොහොමද හටගත්තේ? හටගත්තේ හැටි බලන්න. පහඩී වගුව. මේ පහඩී වගුව සම්පූර්ණයෙන් පාඩම් කරන්නේ නැහැ. පොඩි කැලලයි පාඩම් කරන්න තියෙන්නේ. නමුත් මම කියනවා පෘෂ්ඨවංශිකයන් සේරම ගත්තාම කෝඩේතා. ඒ කියන්නේ ජීවන ප්‍රවෘත්තියේ යම් අවස්ථාවකවත් පෘෂ්ඨ රජ්‍යයක් කියලා එකක් තියෙනවා. ඕක කොටස් දෙකකට බෙදනවා. එක කණ්ඩායමකට කියනවා ඉන්වර්ටිබ්‍රේටා, අනිකට කියනවා වර්ටිබ්‍රේටා කියලා. මේ වර්ටිබ්‍රේටා කියන නම ඔයාලගේ සම්පත් පොතේ අඩංගු වෙනවා. මේක පේන්න තියෙනවා. හැබැයි මේක අහන්නේ ප්‍රශ්නයක් කරලා. අපි කතා කරන්නේ දිගින් දිගටම වර්ටිබ්‍රේටාවන් පමණයි. මේ වර්ටිබ්‍රේටාවන් කපාලිකයන් කියලා කියනවා. කපාලික. මේ වර්ටිබ්‍රේටාවන් අපේ සිලබස් එකේ ඉන්න කට්ටිය ආය කොටස් දෙකකට බෙදනවා. අග්නාතා, නැටොස්ටොමාටා. අග්නාතා, නැටොස්ටොමාටා. ආය කියන්නම් කෝඩීතා හැම කෙනාටම ජීවන ප්‍රවෘත්තියේ යම් අවස්ථාවකවත් පුස්රාජ්‍යයක් තියෙනවා. ඒකෙන් සමහර කට්ටියකට මේ පුස්රාජ්‍යව පසු කාලයකදී කශේරුකාවක් බවට පොදුවට පීඩියක් බවට විකසනය වෙනවා. ඉතුරු කට්ටියට එහෙම නැහැ. ඉතුරු කට්ටිය අපි සිලබස් එකේ නැහැ. ඊළඟට මේ පොදුවට පීඩියක් තියෙන කට්ටිය කණ්ඩායම් දෙකයි හණු නැහැ. හණු තියෙනවා. මෙතන සිලබස් එකේ නැති කට්ටිය තමයි මේ අග්නාතා. සිලබස් එකේ ඉන්න කට්ටිය නැටොස්ටොමාටා. ඒත් කවදාවත් අහන්නේ මේ නම. මේ නැටොස්ටොමාටාලාව බෙදනවා කොටස් දෙකකට. this case tetrapoda. මේ tetrapoda කියන නම අහන්න වෙන්න පුළුවන්. කකුල් හතරක් තියෙන කට්ටිය කියන එකයි තේරෙන්නේ. මෙයාලා මාළු.
මාළු වර්ග දෙකක් ඉන්නවා. කොටෙචියස් හෙවත් කාඩ්ලේජ් මසුන්, ඔස්ට්‍රිචියස් හෙවත් අස්තික මසුන්. ටෙට්‍රපෝඩා හෙවත් කකුල් හතරේ කට්ටිය ඉන්නවා වර්ග හතරක්. උභයජීවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායි. දැන් අද අලුත් සිලබස් එකේ භාවිත වෙන ක්‍රමය නම් මේ කහ පාටින් ලියලා තියෙන කට්ටිය විතරයි ඔයාලා පාඩම් කරලා තියෙන්න ඕන. ඒ 6 වර්ගය. එහෙනම් දැන් අපි පාඩම් කරගන්න ටික මේකෙන් මොනවද? කාඩ්ලේජ් මසුන්, අස්තික මසුන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායින් කියන්නේ පොඩේටා වර්ග 6ක්. ඔය වර්ග 6 අතරේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඕක දැනගන්න ඕන. මම දැන් මේක දිහා බලාගෙන ඔයාලට බහුවර්ණයක් කරන්න. බොහොම කලාතුරකින් ඉන්න පුළුවන් බහුවර්ණයක් නමුත් හොඳ බහුවර්ණයක්. මොන බලන්න. බහුවර්ණය. බහුවර්ණයක එක ප්‍රතිචාරයක් විතරක් මම කියනවා. මේක දිහා බලන්න. සියලුම පෘෂ්ඨවංශිකයන්ට කශේරුවක් තිබේ. ඇත්තද බොරුද? සියලුම පෘෂ්ඨවංශිකයන්ට කශේරුවක් තිබේ. ඇත්තද බොරුද? බලන්න හොඳට. කශේරුවක් නැති පොඩේටාව ඉන්නවා. ඒ නිසා සියලුම පෘෂ්ඨවංශිකයන්ට කශේරුවක් තිබේ කියන එක ගන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඉඳ තියෙනවා. අපි මේ වගුව මග අරිනවා දැන්. ඔයාලට පුළුවන් පහසී වගුවක් හදන්න. මොනවද? එක පැත්තක තියෙන්නේ වර්ග 6. අනිත් පැත්තේ අපිට අවශ්‍ය වන ඊටාම වැදගත් ලක්ෂණ කීපයක් ගන්න. දාලා මේක සංසන්දනය කරන්න. මම උදාහරණයක් කියන්නම්. පරිසරය. තව උදාහරණයක් කියන්නම්කෝ. බහිස්රාවී ද්‍රව්‍ය. තව උදාහරණයක් කියන්නම්කෝ. බහුල දීර්ඝයකට හොඳින්ම හැඩගැසෙන කණ්ඩායම. මේක අඩංගු වෙන්න ඕන තොරතුරු මම මේ කියන්නේ. ටයර් කියන්නම්කෝ. ජලය ගොඩින්වත් දෙපැත්තම අල්ලගෙන ඉන්න කට්ටි. මොකද ඒක කියන්නේ GNP ශ්‍රී ලංකා දෙපැත්තම අල්ලගෙන ඉන්න ඕන කියන්නේ දේශපාලන උභයජීවියෝ කියලා. ඒ වගේ මේ අපේ මේ ජීවි ලෝකයේ උභයජීවීන් ඉන්නවා. මෙන්න මෙහෙම මේක සම්පූර්ණ කරගන්න. මම යෝජනා කරමින් ලබන සති මේක නැවතත් විමර්ශනයට භාජනය කරන තුරු නවත්ත. දැන් ඉතින් මතක ඇති. මේ වගුව තමයි අපේ ඊටාම වැදගත්ම වගුවක් මේක. තුන ඒ වගුවට අමතරව මේ වගුව ඊටාම වැදගත් වගුවක්. මෙතෙන් සිට මම කැමති කරන්න විදස් 19 විභාග ප්‍රශ්න පත්‍රය. 2019 විභාග ප්‍රශ්න පත්‍රය මෙතන තියෙනවා 19 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා 20 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මං දුන්න ප්‍රශ්න පත්‍රයේ තියෙනවා සම්පත් පොත තියෙනවා සේරම තියෙනවා 19 ප්‍රශ්න පත්‍රය 19 ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවන අංකයට දැන් අපි right Placid කියුනේ ජීවී මූලික ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය වන්නේ මහාණුවයි ඉන්ද්‍රිකයි සෛලයයි පටකයයි අවයවයයි ජීවී මූලික සහ කෘත්‍රිම ඒකකය වන්නේ මහාණු කියන ඒවා ඉතින් සිමෙන්ති එහෙම නැත්නම් ඔය ඕන තරම් තියෙනවා
කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය මේක ජීවත් වෙනවා. ජීවේ මූලික ජීවයි පාර ගන්න බෑ. පිෂ්ඨාණුවක් තනියම ජීවත් වෙනවා. ඉන්ද්‍රිකා කියන්නේ මයිටොකොන්ඩ්‍රියම කුල්ගේ දේහ අර්ථලව ඔය වගේ දේවල්නේ. සෛලයකට ලැබෙයි ඉන්ද්‍රිකා නැතුව නම් ඉතින් සෛල ජීවත් වෙන්න බෑ තමයි. ඒ වුණාට ඉතින් කොහෙවත් මේ පොතකවත් මම දැකලා නැහැ නේ. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. ඉන්ද්‍රිකාව තනියම ජීවත් වෙනවා. මයිටොකොන්ඩ්‍රියම තනියම ජීවත් වෙනවා. දැකලා තියෙනවද? නෑ මම නම් බලන්නේ නැහැ. ඒක බොරුම කියන්නේ ඉන්නවා. සෛලයයි හැබැයි ජීවේ මූලික ව්‍යුහමය කෘත්‍යමේ එකගේ සෛලයයි කියලා තියෙන්නේ කොහෙද මට මතකයි නේ. තිබුණා ජීවිතයල් කොහෙද? සෛලවාදී තිබුණේ ස්ලයිඩන් ස්වාන් වාදී තිබුණේ. මේක නම් ඉතින් ඉතා වැදගත් වාදයක්. සෛලවාදය අදටත් ඇත්තයි. මම හිතන්නේ මේක සලකා බලමුකෝ. පටකයයි ජීවේ මූලික සෛලයේ පටකත් ඉතින් ජීවයේ සංවිධාන මට්ටමක් තමයි. ඒ වුණාට ඉතින් පටක නැති ජීවින් වල තරම් ඉන්නොත් ත්‍රිමුණස්ත පටක තියෙනවනේ. හැමීවට පටක තියෙනවනේ. නමුත් ජීවියෙක් ඒ නිසා ප්‍රතික්ෂේප අවයවයි. පටක වලටත් වඩා පටක එකතු වෙලා හැදෙන්නේ අවයව. ඉන්ද්‍රිය ආහාර මාර්ග පද්ධතිය ඔය වගේ ඒවත් එන්නේ. ඉතින් ඒ තරම්ම සංකීර්ණ දෙයක් නෙමෙයි. ඇමීබත් ජීවත් වෙනවා. තනිසයිලේක ජීවත් වෙද්දී මේවට හරි දාන්නේ මොනද හිතකින්නම? උත්තරය ජීවේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. පළවෙනි බහුවර්ණයේ උත්තරය අංක 3. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නේ මම තෝරගන්නේ 8 වන ප්‍රශ්නය. ජීවින්ගේ පරිණාමයේදී සීලෝමය ප්‍රථමයෙන් විකසනය වූයේ. ජීවින්ගේ පරිණාමයේදී සීලෝමය ප්‍රථමයෙන් විකසනය වූයේ. පාට මතක් වෙන ඇනලීඩාවන්ගේ ආත්‍රපෝඩාවන්ගේ මොලුස්කාවන්ගේ කයිනෝඩර්මීටාවන්ගේ පොඩේටාවන්ගේ ඉගෙනගත්තු වංශ පහක් මෙදී. හැබැයි ඉතින් මේ කට්ටියගෙම නම් තියෙනවා වගේ මට මතකයි. මේ වෙලාවේදී අපිට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා තව. අපිට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ ප්‍රශ්නේ මොකද්ද? පරිණාමයේදී සීලෝමය පළමුවෙන් විකසනය වුණේ. සීලෝමයක් මෙයාට නැහැ. මොකද ජීවස්තරේට සීලෝමය නැහැ. මෙයාගේ අසීලෝමිකයි කියලාම තියෙනවා. යාට සීලෝමයක් නැහැ. මෙයාගේ තියෙන බොරු සීලෝමයක්. පරිණාමික තොරතුරු හරියට සරල සිත සංකීර්ණ දක්වා මේ වගුවේ තිබෙනවා නම් ඊළඟට සීලෝමය හරියටම සත්‍ය වශයෙන් හට ගන්න ඕන ඇනලිඩාවන්ගේ නේ. උපකාරක අවස්ථාවක් ලබාගෙන මම උත්තරය ගන්නවා 8 වන ප්‍රශ්නෙට උත්තරය අංක 1. ගැටලුව 9. ඇනලිඩාවගේ මෙන්ම ආත්‍රපොඩාවන්ගේද දැකිය හැකි පහත සඳහන් කුමන ව්‍යුහයද? එනං ඇනලිඩාවන්ගේ තියෙන්නත් ඕන. ආත්‍රපොඩාවන්ගේ තියෙන්නේ. මෙවුල ඇනලිඩාවන්ගේ තියෙනවනේ සමහර අයගේ. ඔය තියෙන කාලේ ඇයි ගැඩවිලාගේ තියෙන්නේ? 13 14 ඛණ්ඩවල ප්‍රජනනය සඳහා වැදගත් වන අර ඇඟේ පාටට වඩා පොඩ්ඩක් සිදුමෙලිගුණු රවුන්ඩ් එකක් වගේ තියෙනවා. තියෙනවා. ආත්‍රපොඩාවන්ගේ නැහැ නේ. ආත්‍රපොඩාවන්ගේ මෙවුල වෙන කාගේවත් නැහැ. ගැඩවිලාගේ අන්තවාදිකා ගමන් කරන්න වැදගත් වෙනවා. ඇනලිඩාවන්ගේ තියෙනවා.
සමහර අය කාගෙත් තියෙන ඇනලිලාවන්ගේ ඇයි මේ නිරියුස්ගේ පත්තය පනුව නැත්නම් වැරෑලි පනුව එයාගේ අර දෙපැත්ත තියෙන අර පත්තය පනුව වගේ පොඩි එකක් ඉන්නේ එයාගේ තියෙනවා හරියට ඇනලිලාගේ තියෙනවා ආත්‍රපෝඩාවන්ගේ ඉස්සගේවත් කකුලුවගේවත් ඒකාගේවත් නැහැ ආත්‍රපෝඩාවන්ගේ නැහැ පත්තයයිගෙත් නිකන් තියෙනවා වගේ වුණාට ඒවා කකුල් ඒවා පාද අංක 3 උදරීය ස්නායු රාජ්‍යය උදරීය ස්නායු රාජ්‍යය වැඩි තේරුමක් නැහැ මට කේශනාලිකා ඇනලිඩාවන්ගේ මෙන්ම ආත්‍රපෝඩාවන්ගේ ඇනලිඩාවන්ගේ මෙන්ම ආත්‍රපෝඩාවන්ගේ ඇනලිඩාවන්ගේ මේ ආත්‍රපෝඩාවන් විවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා විවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙන මේ කට්ටියගේ තියෙන්නේ රුධිර හෙබයක් මේ දැන් මේ කතා කරන්නේ රුධිර හෙබයක් තියෙනවා නම් රුධිරයේ ශරීරයේ සෛල හරහා ගෙනියන්න නාලපද්ධතියක් නැහැනේ නාලපද්ධතියක් නැත්තම් කේශනාලිකා කොහෙන්ද කයිටිනිමේ පිටසකිල්ල ආත්‍රපෝඩාවකින් නම් තියෙනවා ඇනලිලාගෙන් තියෙන්න බෑ ඇනලිලා ගැඩවිලාගේ තියෙනවද කයිටිනිමේ පිටසකිල්ල මොන පිස්සුද එයා මේ නිකන් මේ ශ්ලේෂ්මල ශ්‍රාවය කර කර ඇලි ඇලි තැන් තැන් වල නිකන් ලෙස්ස ලෙස්ස යන කෙනෙක් එයාට ඉතින් කයිටිනිමේ පිටසකිල්ල තිබුණොත් ගමන් කරන්න හම්බෙන්නේ නැහැ අදට නියමිත ලොකුම වරු ඒකයි හොඳයි අපිට දැන් තෝරන්න තියෙන උත්තරේ මොකද්ද ඇනලිඩාවට මෙන්ම ආත්‍රපෝඩාවන්ගේ දැකිය හැකි උදරීය ස්නායු රාජ්‍යය ඒක තීරිලා ඇවිල්ලා මම දන්නේ නැහැ කමන්නේ කොහොමද මේක හරියේ කොහොමද මේක තමයි හරියන්නේ ඔන්න ජීවියෙක් ඉන්නවා හරස් කඩ ඔන්න මේ පෘෂ්ඨීය පැත්ත මේ උදරීය පැත්ත මේ පෘෂ්ඨීය පැත්ත එයාගේ ස්නායු පද්ධතිය තියෙන්නේ මෙන්න මේක තමයි කෝඩීට හැර ඉතුරු කට්ටියගේ ලක්ෂණය කෝඩීටාගේ ලක්ෂණය මොකද්ද ස්නායු පද්ධතිය පෘෂ්ඨීයයි දැන් ඔයාලගේ ස්නායු පද්ධතිය කොහෙද තියෙන්නේ මේ කුඳුයට පීලිය මැද්දෙන් යන්නේ කුඳුයට පීලිය කොහෙද තියෙන්නේ උදරීය පැත්තේද පෘෂ්ඨීය පැත්තේද ඔයාලා උදරීයද පෘෂ්ඨ උදරීය නෙමෙයිද ඔයාලා පෘෂ්ඨ උදරීයද නම් ඉස්සරහ පැත්ත එක විදියක් පිටිපස්ස පැත්ත එක විදියක් දැන් බලන්න එපා ගෙදර ගිහිල්ලා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ඇඳුම් ටික ගලවලා බලන්න ඉස්සරහ පැත්තයි පිටිපස්ස පැත්තයි දෙවිදියක් කියලා එහෙමනම් පෘෂ්ඨ උදරීයයි හරිනේ ඔයාලගේ ස්නායු පද්ධතිය දැන් බලන්න කුඳුයට පීලිය කොහෙද තියෙන්නේ ඕක මැද්දේ තියෙනවා ස්නායු පද්ධතිය එහෙනම් මේ කෝඩේට මේ ඉතුරු කට්ටිය තමයි මේ කට්ටිය කවුද ඇනලිඩ ආත්‍රපෝඩ ආර්ය හරි උත්තරේ අංක 3 අපි මේ කතා කරමින් සිටින්නේ 19 ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ කිහිපයක් අපිට කතා කරන්න පුළුවන් ඊළඟට මම තෝරගත්තා දිසෙන් යවුදු ප්‍රශ්න පත්‍රේ ඔයාලා පරණ ප්‍රශ්න පත්‍ර කරන්න යන්න එපා ලෝකේ තියෙන බහුවර්ණ කෝටි ගණනක් කරන්න යන්නත් එපා කරන්න බහුවර්ණ අදාළ බහුවර්ණ කීපයක් මම බහුවර්ණ රටා හොදට පටන් ගත්තේ නෑ තාම මම මේ වගු ස්ථාවර කරන්න ටිකක් කතා කරනවා විතරයි අපිට කාල තියෙනවා මාස දෙක තුනක් තියෙනවා අපි ඒක කරගමු හොඳට දැනට 20 යමු ප්‍රශ්නාන්තය එකට හරිද පෘථිවිය මත මුලින්ම ඇති වූ ජීවීන් ලෙස සැලකෙන්නේ මේ බහුවර්ණය කරද්දී මේක ටෙක්නික් එක තමයි මේක තාක්ෂණය තමයි බහුවර්ණයේ දෙපාරක් කියවුවොත් බරද බහුවර්ණයකට හම් වෙන කාලය මතකද මිනිත්තු 2.4යි මිනිත්තු 2.4න් මේක කරගන්නත් ඕන
වැඩි පුරුවල් කරගත්තොත් ඒ කියන්නේ මේක 3-4 පාරක් කියවලා මනසට එපා වුණොත් මොකක් හරි උත්තරයකට හරියක් දාලා ඊගා උත්තරයට ඊගාව ප්‍රශ්නෙට යන්න හිතේ. ඒ නිසා මේක පුරුවල් කරගන්න නැතුව කරගන්නත් ඕන. ඒ විදිහට මම කරනවා ඔයාලත් බලන්නකො මේක කරන්නේ කොහොමද කියලා. ටික ටික පුරුදු වෙමු. මේ කාලේ ඇති බය වෙන්න එපා. ඒකම වැඩි ප්‍රධානයි මේක මෙතෙන්ට දෙන්න නිකන් කටපාඩම් කර දඟලන්න ඕනේ. පෘථුවිය මත මුලින්ම ඇති වූ ජීවින් සත්‍යමයි. එහෙනම් පෘථුවිය මත මුලින්ම ඇති වූ ජීවි. මෙන්න මේක හරි වැඩ. ඒවත්දිම හිතට ගන්න. උත්තර තියෙන එකයි එතකොට. විෂමපෝෂී. හොටි විෂමපෝෂී වෙන්නේ බෑ. ඒ නිසා පෝෂී කියන්නේ හිටියයි මහමුදේ තියෙන නුඹ පෝෂක අරගෙන තමාගේ සෛල තුලි සංශ්ලේෂණ කටයුතු කරගත්තු කට්ටිය වෙන්න එපා. කාබන් ද්‍රව්‍ය හදාගන්න බැරි කට්ටිය වෙන්න එපා. විෂම පෝෂකින් වෙන්න ඕන. පෘථිවිය ප්‍රථම ජීවි. නිර්වාය ඔහුට ඔක්සිජන් තිබුණ නැත්නම් ඉතින් වෙන මොනවා කරන්නද? නිර්වාය ශෝෂණය කරන්නද? ශූන්‍යෂ්ටි කියන්නේ. අයියෝ ප්‍රඥාෂ්ටි කියන්නේ හැදිලා කොයි කාලයකට පස්සේද ශූන්‍යෂ්ටි කියන්නේ හටගත්තේ ගිය සතියේ කතා කළේ. ශූන්‍යෂ්ටි කියන්නේ කොහෙද දැන්? පෘථිවියේ මුලින්ම ඇති උනේ. ප්‍රතික්ෂේපයි. अंक 2 विषमपोषी क्यों होता है सवाई ऑक्सीजन न तो सवाई शोषण करने කොහොමද බොරුණන් කියන්නේ ඉන්න බා ප්‍රාග්නස්ටි කියන්නේ හොවිටි ඉතරෙදී ප්‍රාග්නස්ටි කියන්නේ ඉන්න වෙන ඔයිට වෙදී ඉස්සරලා හැදුණු සෛල ගැන කිව්වේ නැත්තම් මේක තමයි උත්තරේ හොඳයි බලමුකෝ अंक 3 මට දෙවෙනි උත්තරේද වැරදි කියලා දාන්න බයිත් බෑ මොකද ප්‍රාග්නස්ටිකයන්ට වඩා කුඩු ඉස්සරලා හිටපෙමු කවුරු හරි හම්බුනොත් එහෙම තව ටිකයි अंक 3 සෑන්පෝෂිකයලා අපෝ නෑ ප්‍රවාසංශේෂයන් වගේ කට්ටිය හම්බුනේ පස්සේ තමාට අවශ්‍ය කරන කාබන් එක හදාගන්න පටන් ගත්තා පස්සේ ඒ හින්දා ඉතින් මේ ප්‍රතිචාරය නොබල හිටියත් කමන්නේ ඊට පස්සේ ඕකට උගන්වීම අවශ්‍ය නිසා ඔයාලට කියා දීම අවශ්‍ය නිසා මම කරන්නේ නැත්නම් මම කරන්නේ निर्वाय हो इतिन ऑक्सीजन නැත්නම් ඉතින් නිර්වාය ශෝෂණය කරන්න එපායි ශුන්‍යෂ්ටිකයන් කිව්වනේ ශුන්‍යෂ්ටිකයන් හටගත්තේ පරිණාමයේ පසු අවධියේදී කියලා වැරදි විෂමපෝෂී වෙන්න ඕන निर्वाय වෙන්න ඕන ප්‍රාග්නස්ටිකයන් ඊට කලින් හිටපු සෛල જાතියක් නැත්නම් මේක තමයි උත්තරේ ප්‍රාග්නස්ටිකයන් දැනට හොඳයි ඕකටත් බලමු අංක सैनपोशी नए विषमपोशी नीति सैनपोशी पक्षे आटगत्ते सवाई नए ऑक्सीजन නැත්නම් සවායි කොහෙන්ද කරන්නේ ප්‍රාග්නස්ටික් කියන්නේ උන්නන් හිටියා තමයි මේ තුනේම ප්‍රාග්නස්ටික් එන ප්‍රාග්නස්ටික් තමයි තෝරන්න වෙන්නේ එහෙමනම් උත්තරය ඊට अंक 4 නේ දෙදාසිස පළවෙනි ප්‍රශ්නෙට උත්තරය अंक 4 ප්‍රතිචාරය දැන් ඉතින් මිනිත්තු 2.4න් කරන්න පුළුවන් මේක නෑ එච්චර වෙලා යන්නේ එක ප්‍රතිචාරයක පළමුවෙන්ම වැරදි කියලා දැනගත්තාම දෙවෙනි ප්‍රතිචාරයට පනින්න හැමතිස්සෙම පැන්සලයක් අතේ තියාගන්න අදාළ තමාගේ හැඟීම එතන සලකුණු කරගන්න නැවත නැවතත් ප්‍රශ්නය කියවීම වළක්වා ගැනීමට පුළුවන් එතකොට අපි බලමු තව දුරටත් प्रश्न पत्र प्रश्न अंक 4 දැන් ඉතින් යම් කිසි කෙනෙකුට 2019 2020 ප්‍රශ්න පත්‍ර නැත්නම් කරුණා කරලා හොයාගන්න ඉක්මනට ඒක ගන්න දෙයක් නැහැ උඩ ළමයින් ඉල්ලලා ඉල්ලගත්ත හැකි සම්පත් පොත තියෙන්න ඕන ඒක පාඩම් කරන්න නෙමෙයි ඒක තියෙන්න ඕන ඒක අනුක්‍රමණය බලන්න ඕන අපි කඩදාසි ටිකක් තියෙන්න ඕන ඔය මේකේ නෝට්ස් ටික ගන්න වෙන මොකුත් ඕනේ වෙන අය කියපුව පාඩම් කරන්න මගේ වගු ටික කරන්න ටක් ගාලා උත්තර දෙන්න හැටි තව දවස් 3-4 දෙන්න හතරවෙනි ප්‍රශ්නය සෛලවල ලක්ෂණ කීපයක් පහත දැක්වෙන්නේ කියන්නකො
A. ප්ලාස්මා පටලයේ තිබීම. B. 70 රයිබෝසෝම තිබීම. C. අණුන විභාජනයේ සිදුවීම. D. සයිටෝසෝලය තුල අවලම්බනයේ උපසෛලීය සංඝටක තිබීම. ඉතින් මොකක්ද අහන්නේ කියන්නකෝ? ඊට සඳහන් ලක්ෂණ අතුරින් ප්‍රාග්නස්තික හා සුන්‍යස්තික සෛල වලට පොදු වන්නේ මොනවාද? දැන් පරිස්සමින් අහන්නේ ප්‍රාග්නස්තික සුන්‍යස්තික සෛල වලට පොදු වෙන්නේ මොකක්ද? ඔන්න ඔය ටික හිතට දාගන්න දැන්. එකපාරටම හිතට දාගන්න. දැන් ඔය දෙන්නව සංසන්දනය කරමින් කැපිටල් A හිතන්න. ප්ලාස්මා පටලයක් නැති සෛල කොහෙන්ද? ප්ලාස්මා පටලයක් නැති සෛල ලෝකෙනේ. ප්‍රාග්නස්තික සෛල වලට තියෙනවා සුන්‍යස්තික සෛල වලට ප්ලාස්මා පටලය තියෙනවා. 70 රයිබෝසෝම. ප්‍රාග්නස්තික සෛල වල තියෙන. ඉතින් 70 රයිබෝසෝම නෙන්න. සුන්‍යස්තික සෛල වල ඇයි ඉතින් මේ මයිටොකොන්ඩ්‍රියම් තුල තියෙන රයිබෝසෝම 70යි. ලව තුල තියෙන අර්ධ ලව තුල තියෙන රයිබෝසෝම 70යි. තියෙනවා. අණු විභාජන. අර වගුවකම දැක්කම න්‍යෂ්ටියක් නැත්තම් එහෙම නැත්තම් සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත්තම් එහෙම නැත්තම් න්‍යෂ්ටික පටල නැත්තම් අණුවණයක් කියන්නේ කොහොමද? අණුවණයක් පැහැදිලි නෑ නේද? හැබැයි ශුන්‍යස්තිකයන්ගේ ළඟ ඉතින් අණු විභාජනය පැහැදිලි. D. සයිටෝසෝලය තුල අවලම්බනය වූ උපසෛලීය සංඝටක තිබේ. සයිටෝසෝලය කියන එක දන්නේ නේ නෙවෙයි. ඔන්න නාලයකට සෛල ඇතුලේ තියෙන දේවල් සෛලය කඩලා සෛල ඇතුලේ තියෙන දේවල් දාලා හයියෙන් කරකෝ භ්‍රමණය කරනවා. මේකට කියනවා කේන්ද්‍රාපසරණය කියලා. කේන්ද්‍රාපසරණය කරද්දී මේ ඉහළ තියෙන දේවල් පහළට තෙරපිලා ලොකු ගෑලි තියෙනවා නම් පහළට එනවා. තියෙනවා සෛල වල ලොකු දේවල් ප්‍රාග්නස්තික සෛල වල පවා රයිබෝසෝම වැනි දේවල් තියෙනවනේ. ඉහළ කිසිම දෙයක් නැති ද්‍රවයක් ඉතුරු වෙනවා. සුන්‍යස්තික සෛල වුණත් එහෙමයි. න්‍යෂ්ටි පහළට බහිනවා. අනුක්‍රමනිකව අනිත් ඔය මයිටොකොන්ඩ්‍රියම් වගේ දේවල් පහළට බහිනවා. ඉහළින් නිකන් මේ තනිකර ද්‍රවයක් ඉතුරු වෙනවා. මෙන්න මේකට කියනවා සයිටෝසෝලය. හරි. සයිටෝසෝලය නැති සෛල කොහෙද ලෝකෙ තියෙන්නේ? අහන්නේ සයිටෝසෝලය තියෙනවද කියලා නෙමෙයිනේ. සයිටෝසෝලය තුල අවලම්බනයෙන් උපසෛලීය සංඝටක. ඔය ඉතින් උපසෛලීය සංඝටක නැති සෛල කොහෙද තියෙන්නේ? උපසෛලීය සංඝටක වලින් එනවා. සෛල හැදෙන්නේ. ප්‍රාග්නස්තික සෛල වල තියෙන්න ඕන. සුන්‍යස්තික සෛල වල තියෙන්න ඕන. අහන්නේ මොකද්ද? ඉහත සඳහන් ලක්ෂණ අතුරින් ප්‍රාග්නස්තික සහ සුන්‍යස්තික ලක්ෂණ වලට පොදුවන්නේ මොනවාද? පොදුවන්නේද? A පොදුයි, B පොදුයි, D පොදුයි. D නැති හින්දා එක වැරදි. C තියෙන හින්දා එක වැරදි. A නැති හින්දා එක තුන වැරදි. ඒ වගේම D නැති හින්දා C තියෙන හින්දා B නැති හින්දා හතර වැරදි. A B D A B D A B D අංක බහුතරේ. හතරවෙනි ප්‍රශ්නෙට 2024 වෙනි ප්‍රශ්නෙට උත්තරය අහන්න. මම අහන්නද ප්‍රශ්නය? මේක දිහා බලපුවම තව නොයෙකුත් දේවල් පේනවා. හොඳයි කියන්න ඕනෙම සෛලයක ප්ලාස්මා පටලයේ තියෙන්න ඕනේ. ඕනම ලෝකේ තියෙන ඕනම සෛලයක ප්ලාස්මා පටලයේ තියෙන්න ඕනේ. තර්කයක් ගන්න. තර්කානුකූලව ඉගෙන. එතකොට නිකම් මතක ඉන්නවා පාඩම් කරන්න ඕනේ. කියන්න ඔයාලා දන්නවා දැන් උත්තරේ. ඕනම ජීවියෙකුට ඕනම සෛලයකට ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න වෙනවා. තවත් නොයෙකුත් දේවල් සංශ්ලේෂණය කරන්න වෙනවා. ඒ නිසා ආවට පරිසරයෙන් නොයෙකුත් දේවල් සෛලය තුළට ලබා ගන්න වෙනවා. අනවශ්‍ය දේවල් පිට කරන්නත් වෙනවා. බාහිර පරිසරයෙන් ඇතුළට ද්‍රව්‍ය ගන්න
ඇතුළේ තියෙන දේවල් බාහිර පස්සේ පිට කරන්න තෝරලා බේරලා කරන්න ඕන වර්ණීයව කරන්න ඕන. වර්ණීය පාරගමන පටලයක් තියෙන්න ඕන. ක්ලාස් පටලයේ මේක. ඒ නිසා මේ ක්ලාස් පටලයේ ඕනම ජීවත් වෙන සයිඩ් එක තිබී යුතුයි. තව ප්‍රශ්නයක් අහන්නද? හැත්තෑවයි රයිබෝසෝම ගැන මම කියද්දි කිව්වා ප්‍රාග්ඥාස්ටිකයන්ගේ 70 රයිබෝසෝම තියෙනවා. සුනස්ටිකයන්ගේ හරිතලව හා මයිටොකොන්ඩ්‍රියම් තුල 70 රයිබෝසෝම තියෙනවා කියලා. හොඳයි. මේකෙන් හිලිදරව් වෙන මෙන්න මේ සාක්ෂියෙන් හිලිදරව් වෙන එක වාදයක් තියෙනවා. කියන්න පුළුවන්ද? ප්‍රාග්ඥාස්ටික සෛල ඉස්සර තිබුණලු ලෝකයේ. පස්සේ සුනස්ටික සෛල මේ වගේ හටගත්තලු පරිණාමයේදී. ප්‍රාග්ඥාස්ටික සෛල තමයිලු සුනස්ටික සෛල ඇතුළට රිංගලා රයිබෝසෝම පුස්තේ මයිටොකොන්ඩ්‍රියම් බවට පත් වෙනවා. දී පටලමේ බවට පත් වෙනවා. සමහර ප්‍රභාසංශ්ලේෂක ප්‍රාග්ඥාස්ටිකයන් තමයිලු හරිතලාවක බවට පත් වෙනවා. සුනස්ටික සෛල හට ගැනීමට මේක වැදගත් වෙනවා. ප්‍රාග්ඥාස්ටිකයන්ගේ සුනස්ටිකයන් පරිණාමයේ වූ බව පවසන මේ වාදය ඉතා වැදගත් වාදයක්. පුළුවන් කියන වාදේ නම් අහන්නේ ඔයාලගේ. ප්‍රාග්ඥාස්ටිකයන්ගේ සුනස්ටිකයන් හටගත්ත කියන වාදයට මෙන්න මේ රයිබෝසෝම් වලින් ලොකු සාක්ෂියක් ලැබෙනවා. අපි යමු තව බහුවර්ණයකට. 9 වෙනි බහුවර්ණයට. 9 වෙනි බහුවර්ණය. හොඳ බහුවර්ණයක්. ජීවීන්ගේ ලක්ෂණ කීපයක් පහත දැක්වේ. සෛලීය සංවිධානය, පෙප්ටිඩෝග්ලයිකන්, RNA polymerase, ස්ට්‍රෙප්ටොමයිසින් සඳහා ප්‍රතිචාරයයි. මේක මේ අධිරාජධානී වල තියෙන වගුවන්. අධිරාජධානී වල තියෙන වගුව මට මතක හිටියේ. අධිරාජධානී වල තියෙන වගුව. අධිරාජධානී වගුව උපකාරයට ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ පිළිබඳව හොඳට කතා කරන්න. ඒ නිසා හෙල්ප් එකක් ගන්න වෙනවා. ඒක මොනවද අහන ප්‍රශ්නේ? ඉහතදී ඇති එක් ජීවියා සඳහා ඉහත ලක්ෂණ වල නිවැරදි සංකලනය දක්වන ප්‍රතිචාරයට මම මේ වෙලාවේදී යනවා සම්පත් පොතට. සම්පත් පොතේ මම යනවා 97 වෙනි පිටුවට. 97 ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන්නේ අධිරාජධානි 3-4 ලක්ෂණ. ඔය කියන කරුණු සේරම තියෙන්නේ මෙතන මේ මම හදපු ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. මේක විභාග ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්නේ බලමු. නේ පාට දී ඇති එක් ජීවියා ඉහත ලක්ෂණ වල නිවැරදි සංකලනයේ දක්වන ප්‍රතිචාරයට නොස්ටොක් කියන්නේ කවුද? කවුද මේ සයිනෝබැක්ටීරියාව කියන්නේ? ප්‍රාග්ඥාස්ටිකයි බැක්ටීරියාව නෙමෙයි අනිත් කතියනේ. එතකොට නොස්ටොක් සඳහා ඒ ප්‍රාග්ඥාස්ටිකද? ඔව්නේ. පොඩ්ඩක් ඉන්න. පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන මේ. අපි මේ right. ප්‍රාග්ඥාස්ටිකෙක් තමයි. හරි. පොඩි ප්‍රශ්නයක් ආවා. අපි මේ
පැහැදිලි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලමු සතුට. හොඳයි. එකක් කරන්න. මේ ප්‍රොග්නොස්ටික් එක තමයි. P පෙප්ටිඩෝග්ලයිකන් නැහැ. මොකද බැක්ටීරියාවට විතර තියෙන්නේ. සයනොබැක්ටීරියාවට සයිලබිටියේ පෙප්ටිඩෝග්ලයිකන් නැහැ. වැරදි. S RNA polymerase ආකාර කිහිපයකින් පළවෙනි අධිරාජධානියෙහි ඒවන් කියන්නේ බැක්ටීරියා අධිරාජධානියෙහි RNA polymerase එක වර්ගයකදී. එහෙනම් මේ ප්‍රතිචාරය කියවල වැඩක් නෑ තවදුරටත්. කමක් නෑ X වර්ධනයේ නිෂේධනය වෙනවා. ඔව් ඉතින් බැක්ටීරියාවන්ට පමණයි ස්ට්‍රෙප්ටොමයිසින් සඳහා වර්ධනය නිෂේධනය වෙන්නේ. එහෙනම් මේකත් වැරදි. උත්තරය අංක 1 ප්‍රතික්ෂේපයි. උත්තරය අංක 2. ටර්මෝකෝකස් කියලා කියන්නේ අකියාව. ආගිය ප්‍රාග්නොස්ටික් විද්‍යාව දන්නවා. ඒ ප්‍රාග්නොස්ටිකයි හරි. පෙප්ටිඩෝග්ලයිකන් ඇට නෑ. තියෙන බැක්ටීරියාවන්ට පමණයි. එහෙනම් මේ ප්‍රතිචාරය කියවල වැඩක් නෑ අතට. ඒත් මම මෝඩකමට කියනවා. RNA polymerase එක වර්ගයක්ද? එක වර්ගයක් නෙමෙයි ගණනාවක් තියෙනවා. වැරදියේ Y වර්ධනයේ නිෂේධ නොවේ. හරි. වර්ධනයේ නිෂේධනය වෙන්නේ බැක්ටීරියාවන්ගේ පමණයි. මොනවා වුණත් දෙවෙනි ප්‍රතිචාරය වැරදි. 3 එව්ග්ලිනා ප්‍රොටෝසෝවාවේ ප්‍රොටිස්ටා රාජධානියේ ඉන්න ප්‍රභා සංශ්ලේෂණය කරන කශිකාවක් සහිත නමුත් සෛල බිත්තියක් නැති ජීවියක්. යුකැරියාට්. සුනස්තිකයි. ඔව් හරි. P පෙප්ටිඩෝග්ලයිකන් ඇත. නෑ ඒ බැක්ටීරියා රාජධානියේ නෑ. S RNA polymerase වර්ග කිහිපයක්. හරි උත්තරේ. දැනටවත් මේ ප්‍රත්‍යාරය වැරදි. මෝඩකමටයි කියවන්නේ. X වර්ධනයේ නිෂේධනය වෙනවා නෑ. බැක්ටීරියාවන්ගේ එහෙම වෙන්නේ. ප්‍රතිජීව වලට වර්ධනයේ නිෂේධනය වෙන්නේ නෑ. සුනස්තිකන්ගේ වැරදි. 4 මියුකෝ. මියුකෝ කියන්නේ දිලිරියක්. මේ දිලිරිය කියන්නේ යුකැරියෝටයි. B සුනස්තිකද ඔව්. Q පෙප්ටිඩෝග්ලයිකන් නැද්ද? නෑ තමයි. බැක්ටීරියාවන්ට තියෙන්නේ. S RNA polymerase වර්ග කිහිපයක් තියෙනවද? ඔව් යුකැරියාවන්ට එහෙම තමයි. අර වගුවෙන් අපිට ගන්න පුළුවන් මම වගුව පෙන්වන්නේ නෑ දැන්. Y වර්ධනයේ නිෂේධනය වෙන්නේ නැද්ද? නෑ තමයි. බැක්ටීරියාවන්ගේ පමණයි වර්ධනයේ නිෂේධනය වෙන්නේ ප්‍රතිජීවක සමග. උත්තරේ 4 දැනට අංක 5. Planaria platyhelminthes swansticate සුනස්තිකේ. B සුනස්තික තමයි. Q පෙප්ටිඩෝග්ලයිකන් නෑ තමයි. බැක්ටීරියාවෙක් නෙමෙයිනේ. R RNA polymerase වර්ග එකයිද? නෑ බහුලව තියෙනවා සුනස්තිකෙන්. වැරදි මේ. ඒ නිසා ප්‍රතිචාරය වැරදි. Y ස්ට්‍රෙප්ටොමයිසින් සඳහා වර්ධනයේ නිෂේධනය නොවේ තමයි හරි. නමුත් ප්‍රතිචාරය වැරදි R නිසා. උත්තරය අංක 4 පමණයි. මගේ මේ පෑන ක්‍රියාත්මක වෙන්නේ නැතුව ගියා. මොකක් හරි හේතුවකින් තමයි. ඒ මේ සමාව ඉල්ලනවා. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරය 4. දැන් ඉතින් 2019 2020 මම තෝරගත්තු බහුවර්ණ කීපයක් ඔයාලට මම උන්න කරන හැටි කියලා දුන්නා. දැන් ඉතින් ඔයාලට කොයිතරම් දුරට වගු ප්‍රයෝජනයෙන් ඉදිරියට යන්න පුළුවන්ද කියලා ඔයාලා දන්නවා. වගු ප්‍රයෝජනවත් කරගෙන හිතන් නැති තරම් ඈතට ඔයාලට යන්න පුළුවන්. දැන් මම සතුටුයි මීළඟට ඔයාලට හඳුන්වා දෙන්න තවත් රාජධානියක්.
ක්‍රමයෙන් තුන්වෙනි රාජධානිය අපි අවසන් කරමින් ඉන්නේ. sorry තුන්වෙනි ඒකකය අපි අවසන් කරමින් ඉන්නේ. තව අපිට මග ඇරලා තියෙන්නේ ප්ලාන්ටේ සමග පංගයි පමණයි. අපි ගනිමු තවත් රාජධානියක් පංගයි. ලබන සතියේ ඔයාලට ඕන දෙයක් අහන්න පුළුවන්. මේ සතියේ නැති වුණත් ඔයාලට මගේ නම්බර් එක තියෙනවා ඔයාලට පුළුවන්. මගෙන් ප්‍රශ්න අහන්න ඕන එකක්. කාලේ ඉගෙන ගන්න. ප්‍රධාන වගු තුනේ අපි හැම එකකටම වගුවකට ගිහිල්ලා මේ වගුවේ එක පැත්තක ඉඳලා යනවා. මේ වගුවේ අපි යන්නේ මේ පැත්තේ ඉඳලා නෙමෙයි මේ පැත්තට කොහොම යනවා. ඒ අතරේ සමහර ඒවා මග ඇරගෙන ගියා. මග ඇරලා ගිහින් කිව්ව තමයි යන්නේ. දැන් මේක දිහා බලලා මම කියන රචනාවට උත්තර ලියන්න පුළුවන් ද කියලා නිකන් බලන්න ලියන්න එපා. දිලීරවල ලක්ෂණ මොනවද? රචනා. දැන් දිලීරයක් කියන්නේ ජීවී, දිලීරයක් කියන්නේ සුනස්ටිකේ ලක්ෂණ තේරම, දිලීරයක් කියන්නේ සත්‍ය පටක නැති එකෙක්. එයාගේ ඒක සෛලිකයෝ ඉන්නවා, බහු සෛලිකයෝ වගේ දේවල් තියෙන්න පුළුවන්. දිලීර ජාලා තියෙන්න පුළුවන්. මෙයා පූර්ණ වශයෙන්ම විෂම පෝෂිකයි කිව්වම මෙයාලා බොහෝ විට මුදෝපජීවී වෙන්න පුළුවන්. ආදී වශයෙන් තියෙන කරුණු සේරම මෙතන තියෙනවා. මෙතන ලියලාම තියෙනවා. දැන් ආත්මාව භාවිතය පමණයි. ඔව්. වෙන මොකක්ද ඕනේ? මේ උත්තරේ මෙතන තියෙනවා. තව පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒක මම මේ කියන්න යන්නේ. මම මගේ කතාවට ආධාර කරගන්නවා helping biology 3F වගු පංගයි. මෙන්න රාජධානිය. පංගයි රාජධානියේ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි අර වගුවට අමතරව සෛල විද්‍ය කයිටින්. කයිටින් කියන්නේ නම්මිශීලී ටිකක් තද ද්‍රව්‍ය. කයිටින් සෛල විද්‍යයේ තියෙන ඉතාමත්ම ප්‍රකට කණ්ඩායම පංගයි කියලා දැනගන්නම. මෙයාලා විෂම පෝෂණය. තමාගේ කාබනික ආහාර තමම හදාගන්නේ නැහැ. එයාලා හැමතිස්සෙම අණු හදපු ආහාර ගන්නවා. කාබනික ආහාර. හැබැයි ඒවා පුරා ගන්නවා. පුරා ගන්නවා කියන්නේ අවශෝෂණය කරනවා. ඒ අවශෝෂණය කරද්දී එයාලට ඕන වෙනවා බහිෂ් එන්සයිම්. එයාලා මොකද කරන්නේ? බහිෂ් එන්සයිම් ස්‍රාවය කරලා තමයි උපස්තරයට. මේ බහිෂ් එන්සයිම් ස්‍රාවය කරලා උපස්තරේ ජීර්ණය කරගෙන උරා ගන්නවා. එහෙම කට්ටියට කියන්න පුළුවන් වියෝජකයෝ. මෙයාලා වියෝජකයෝ බහුලව මේ අතර පරපෝෂිත ජීවන ක්‍රමයකට හැදගහමු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ දෙන්නෙක් එක්ක අහුවෙලා එක්කෙනෙකුට පාඩු සිද්ධ කරමින් මෙයා ජීවත් වෙන අවස්ථා තියෙනවා කාබනික ද්‍රව්‍ය. ටික දෙනෙක් එක සෛලිකයි. දැන් සැකරොමයිසිස් වගේ ගත්තාම එක සෛලික. සැකරොමයිසිස් කියන්නේ ඊස්ට්. නමුත් බහුලව දිලීර ජාලාවක් හදලා තියෙනවා. ඒ දිලීර ජාලේ හරසාවර තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරසාවර නොතිබුණොත් නිකන් දිලීර සූත්‍රිකා කෑල්ලක් ගත්තාම ඒකේ න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. එතකොට කියනවා සංසයිඩ් කියලා. බලන්න මේ තියෙන දිලීර ජාලය.
මේ තියෙන දීර්ඝ සූත්‍රිකාව. මේ තියෙන්නේ මියුකර් වගේ දිලීර ජාලයක් උපස්තරය ඇතුලේ. මේ තියෙන එක විශාල කරලා සාමාන්‍ය සයිජ් එක ලක්ෂණ තියෙනවා. ත්‍රිප්තකයක් තියෙනවා. මේවා සුමෙස්ටික සයිජ්. මේ වගේ මයිටොකොන්ඩ්‍රියම තියෙනවා, ගොල්ගී තියෙනවා, ආදී වශයෙන් සෛල විද්‍යාව ඉගෙන ගත්ත සීලම් දේවල් තියෙනවා. හරිත ලවන්නේ මොකද ප්‍රවාහ සංශ්ලේෂණය. දිලිර සූත්‍රිකා සාවාර. ඒ කියන්නේ හරස් සාවාර වලින් බිල්ල තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරස් සාවාර තියෙන වෙලාවෙදී හරස් සාවාරයක මැදි පොඩි සිදුරක් තියෙනවා. මොකද ඉන්ද්‍රිකා වගේ දේවල් සයිලෙන් සයිලෙට පරිවහණය වෙන්නේ. ඒ ආවාර තීතිය බහුසෛලිකතාවය දක්වනෝනේ. මේ තියෙන්නේ මේ නිරාවාර දිලිර සූත්‍රිකා මේ සාවාර දිලිර. සමහර දිලිර ශෝෂක හදන. ශෝෂක කියලා කියන්නේ තමාගේ උපස්තරයට සිංගල තමාට අවශ්‍ය කරන පෝෂක ලබා ගන්න පුළුවන් විදිහේ තාමත්ම සියුම් දිලිර සූත්‍රිකා. ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය දක්වනවා. විශේෂයෙන්ම හරි ප්‍රකටයි බීජාණු හදනවා. බීජාණු වර්ග ගණනාවක් හදනවා. චල බීජාණු, අචල බීජාණු, කොනිඩි බීජාණු, කොයිඩි බීජාණු, එහෙම නැත්නම් චල බීජාණු, මෙරින් දිලිර සූත්‍රිකා කොටස සාමාන්‍ය සෛලයක් වගේ. මේ රාජධානිය බෙදනවා අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වංශ හතරකට. කයිට්‍රිඩියොමයිකෝටා, සයිගොමයිකෝටා, ඇස්කොමයිකෝටා, බැසිඩියොමයිකෝටා කියන. මේ තියෙන්නේ ඊටාම සරලතම වංශයයි. කයිට්‍රිඩියොමයිකෝටා. නිකන් ආදීනිය, දිලීර අතර ආදීනිය. සයිගොමයිකෝටා. මෙයාලා ඇස්කොමයිකෝටා. මෙයාලා බැසිඩියොමයිකෝටා. මේ හතරේ වෙනස්කම් තියෙනවා. වෙනස්කම් අතර ඉතාම හොඳට මතක තියාගන්න ඕන මෙයාලගේ චල ප්‍රජනන කොටස් තියෙනවා. මෙයාලගේ කාගේවත් චල ප්‍රජනන කොටස් නැත්නම් බීජාණු ජන්මම චලනය වෙන්නේම නැහැ. මෙයාලගේ ඉතා වැදගත් ලක්ෂණයක් තියෙනවා වරක මතකද දන්නේ ලිංගික ප්‍රජනනයේදී සංයෝගාණු කාලතරණය කරනවා සංයෝගාණු. මෙයාලගේ ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි අලිංගික ප්‍රජනනයේදී හදන කොනිඩි බීජ. ඒ වගේම ලිංගික ප්‍රජනනයේදී මෙයාලා හදනවා අස්තු බීජ. මෙයාලගේ ඉතා වැදගත් ලක්ෂණයක් තියෙනවා. මෙයා කැමරට කාර්ය ගන්න හතු. මෙයාලගේ තියෙන ලක්ෂණය තමයි අලිංගික බීජාණු වර්ග ගොඩක් හදනවා සිලබස් එකේ නෑ. මෙයාලා ලිංගික ප්‍රජනනයේදී හදනවා බැසිඩි බීජාණු. බැසිඩියම අන්තර්ජන්‍ය බීජ, බහිර්ජන්‍ය බීජ, බැසිඩි බීජාණු හතු වලයි හදන්නේ. ඒ පිළිබඳව තවදුරටත් කතා කරන්න පුළුවන්. මේ ජීවන චක්‍රයෙන් දකින්න ලැබෙන්නේ ජීවන චක්‍ර වලට කරන්නේ දිලිර වල ජීවන චක්‍ර පාඩම් කර දෙපා. කියලා පුරුදු වෙන්නත් එපා. මේ තියෙන්නේ කයිටිඩියොමයිකෝටා දිලිර කයිටිඩියුම්. මේ කයිටිඩියුම්ගේ මේ චල ප්‍රජනක කොටස් බලා ගන්න මේ කචිකාසයිකයි ඕන්නක වරලා ගත්තාම මේ එයාලගේ දිලිර සූත්‍රිකාවල පොඩ්ඩක් මේ ටැන්ටැන් වල නිකන් මේ ඉදුණු කොටස් තියෙනවා. මේ ඉදුණු කොටස් තියෙනවා. මේවා පාඩම් කරන්නේ මේ ඉදුණු කොටස් අන්නේ පොඩ්ඩක් බලා ගන්න. සමහර පරපෝෂිතයෝ ඉන්නවා. මේ මුගේ පිටවස්සේ මොකද වෙලා තියෙන්නේ මේ? කයිටිඩියොමයිකෝටා දිලිර වර්ග නෙවෙයි. මේ මියුකර් ඒ කියන්නේ සයිගොමයිසිස් දිලිරයක්. මේ තියෙන්නේ මියුකර් වල අලිංගික ප්‍රජනනය. එහිදී බීජාණු දහන හදනවා. ලිංගික අර්ථයෙන් මේ අලිංගික මේ වාර්තක සූත්‍රිකා. මේ බීජාණු දහන මේ තියෙන බීජාණු දහන ඉදරය.
මේක ඇතුලේ බීජාණු අසීමිත ගණනක් හදනවා. අචල බීජාණු. සුළඟින් ව්‍යාප්ත වෙනවා පරණ තුනකට පස්සේ. මෙතෙන් බීජාණු හදන්නේ. මේ තියෙන්නේ අනුශීල රූපයක්. මේ තියෙන්නේ මියුකර්ගේ ලිංගික ප්‍රජනනයේදී මේ ජන්මාණු දහඩ දෙකක් එකතු වෙලා සංයෝගාණුවක් හැදෙනවා. මේක අහිතකට කාලා මග හරිනවා. පස්සේ මේක පැලවෙලා ආයි බීජාණු හදනවා. මේ තියෙන්නේ ජීවන චක්‍රයක්. පාඩම් කරන්න එපා. මේ තියෙන්නේ ඒකමයි. පාඩම් කරන්න එපා. මේ තියෙන්නේ ඒ වගේමයි. පාඩම් කරන්න එපා. මේ තියෙන උපස්තරය මෙයා ඉන්නේ උතෝප ජීවියෙක් ලෙස මියුකර් ඉන්නේ. පාංකැල් මේ රීසෝපස් ඒ කියන්නේ මියුකර් වගේම සයිකෝමයිසිස් ජීවියක්. පරයට වඩා මෙයාගේ වෙනස බීජාණු දහණි හදන්නේ පොකුරු කීපයක් එකට. මේකමයි රීසෝපස්. මේ තියෙන ඊස්ට් මේක අයිති වෙන්නේ ඇස්කොමයිසිස් ජීවියක්. ඇස්කොමයිසිස් වගේම මෙයාගේ ලක්ෂණයක් තමයි මෙයා එක සයිකයි. මෙයා තමයි මයික්‍රෝබයොලොජි වලදී අපි ඉගෙන ගන්න. සුද්ධ ජීවීන් යටතේ ඉගෙන ගන්න. බේකරි කර්මාන්තයේත් මධ්‍යසාර කර්මාන්තයේත් වැඩ කරන එක. ඇත්තටම මෙයා අපි හුවා දක්වන්න ඕන තුන්වෙනි එක වෙන්නේ මේ සුද්ධ ජීවීන් ගැන ඉගෙන ගන්න. මේනේ අවලෝක කරලා මේ තියෙන අංකුරණය මේ තියෙන එවැනි ශෛලයක්. මේක සුන්‍යස්ටික් විද්‍ය බලාගන්න. මයිටොකොන්ඩ්‍රියම තියෙනවා, ගොල්ගි දේශ තියෙනවා, අන්තස්පාස්මේ ජාලා තියෙනවා, නැක්ෂ තියෙනවා, වික්තක මේ දින අංකුරණය කියන්නේ විඛණ්ඩනය නෙමෙයි. මම ගිය සතියේ කතා කරපු විඛණ්ඩනයේදී කැලි දෙකක් සමාන කැලි දෙකක් එනවනේ මේක එහෙම නෙමෙයි. පොඩි කොටසක් ඇති වෙනවා මෙයා වගේ මව් ශෛලිය වගේම පොඩි කොටසක් ඇවිල්ලා ඒක නිරා ගිහිල්ලා තියෙනවා. අංකුරණය. මේ තියෙන තවත් ශරීර වංශයක් ඊගා වංශය ඇස්කොමයිකෝටා. මේ ඉන්නේ ඇස්පෙජිලස්. මේ තියෙන හරස්සාවර මියුකර්ගේ හරස්සාවර තිබුණේ නැහැ. මෙයාගේ හරස්සාවර තියෙනවා. එකම ශෛලය මේ ශෛලයක් මේ තව ශෛලයක් මේ තව ශෛලයක් එක ශෛලයක නැස්ටි ගොඩක් තියෙනවනේ ශෛලයක් කියලා කියන්නේ. මේ තියෙන්නේ යාගේ අලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනනයේ බීජාණු ගන්න. මේ තියෙන්නේ කොනිටි බීජාණු. මේ කොනිටි බීජාණු පරිණත වෙන්නේව පරිණතේවා ගැලවි යන. ඊළඟ ඉතින් ආය අලුත් දිල් සූත්‍රය අහනවා. කොනිටි බීජාණු. මේකට කියන කොනිටි දරය. ඒක හරි වැදගත් බහුවර්ණයක්. මේ තියෙන්නේ පෙන්සිලින්. පෙන්සිලින් අයිති වෙන්නේ ඇස්කොමයිසිස් ජීවිතයක්. එයාගේ අලිංගික ප්‍රජනනය. මෙයාගේ කොනිටි දරය කියන්නේ ඇස්පර්ජිලස්ගේ කොනිටි දරය. මේ තියෙන්නේ පෙනිසිලියම්ගේ කොනිටි දරය. දෙක මේකයි. නමුත් පෙන්සිලින් කොනිටි දරය වාගේ සිලබස් එකේ නැහැ. මේ අන්වික්ෂ රූප. මේ අන්වික්ෂ රූප. මේ ඒවම තමයි. මේ පෙන්සිලියම් අලිංගික, පෙන්සිලියම් අලිංගික, පෙන්සිලියම් අලිංගික, පෙන්සිලියම් අලිංගික. මෙන්න බැසිඩියෝමයිසිස්. බැසිඩියෝමයිසිස් වල මේ තියෙන තාමත් අස්ක බීජාණු හදන අස්කසමයි. මගේ වර්ධනයේදී මම බැසිඩියෝමයිසිස් කියලා කිව්වේ. මේ රූප වලට වැදගත් නෑ. නමුත් මේ රූපයෙන් දර්ශනීය වන කාරණේ වැදගත්. මොකද්ද කාරණය? මේ ඇස්කොමයිසිස් ශරීරවල ලිංගික ප්‍රජනනයේදී බීජාණු 8ක් හදන අස්කසක් කියලා එකක් ඇති. අස්කස ඇස්කොමයිසිස් ශරීරවල ලක්ෂණය. මේ තියෙන අස්කසයක්. හැබැයි සිලබස් එකේ නැති හින්දා ඔයාලා ඉගෙන ගන්න උවමනාවක් නැහැ. මේ තියෙන අස්කස වර්ග 3ක් තියෙනවා. අස්කස වර්ග 3ක් සිලබස් එකේ නෑ. මම මේක මගා වෙනවා. බැසිඩියෝමයිසිස් කියන්නේ හතුවක්. බොහෝමයක් කෑමටත් ගන්න. අපූර්ව දිලීර වර්ගයක්. ඇත්තටම මේක දිලීර ජාලයේ තියෙන පස්සේ යට අපේ ඇහැට පේන්නේ තරම් සියුම් ත්‍රිම සංකීර්ණයි. ලිංගික ප්‍රජනනයේ කාලයේදී මේ හත් එහෙම නැත්නම් බැසිඩි ඵලයේ කියන එක පසෙන් උඩට එනවා. ඕකේ යට පැත්තේ උදරිය පැත්තේ තැලි කියලා જાතියක් තියෙනවා. බලන්න ওই පරිසරය මේ හතු දැක්කම ඉන්නේ එතන බීජාණු හදනවා. ඒ බීජාණු වලට කියන බැසිඩි බීජාණු කියලා. ජීවන චක්‍ර වලගේ සිලබස් එකේ නැහැ. ඒ ඉන්න මම ගොඩක් කතා කරන්න යන්නේ නැහැ ඒක. මේ බැසිඩි බීජාණු මේ බැසිඩි බීජාණු බහිර්ජන්නේ කැඩිලා යනවා. පැලවෙනවා. ආයෙත් දිලීරයක් හදනවා. මේ තියෙන්නේ දිලීර ජාලය. මේකට කියනවා දීතික දිලීර ජාලය. බීජාණු වැටිලා පැලවුණොත් ඒ වැටිලා පැලවෙන දිලීර ජාලයට කියන්නේ බැසිඩියම් මේ බැසිඩි බීජාණු
ඊට වඩා ඕනේ නැහැ. මේ තැල්ලක හරස්කට මේ තියෙන ජීවන චක්‍රය. මේ තියෙන්නේ හතු වලින් හදන බැසිඩි බීජාණු වැටෙනවා බිමට. මේ බැසිඩි බීජාණු බිමට වැටිලා හැදෙනවා ප්‍රාථමික දිලීර ජාලය කියන එක. ඒ දෙක එකතු වුණාම දීටික දිලීර ජාලය කියන එකක් හැදෙනවා. මේ දීටික දිලීර ජාලයේ ඊට වැදගත් ලක්ෂණයක් තියෙනවා. ඒක කියන්න තමයි මම මේ තරම් වෙලා මේ දැඟලුනේ. මොකද්ද? සෛල වගේක් හැදෙනවා. එක සෛලයක නැස්ති දෙකයි. එක සෛලයක නැස්ති දෙකයි. එක සෛලයක නැස්ති දෙකයි. දිලීර ලෝකයේ මේක ඉතාමත්ම අසීමිත චමත්කාරයක් සිද්ධියක්. මේකට කියනවා ඩිග්නොස්ටික් කලාව. දිලීර හැර වෙනත් කිසිම රාජධානියක මේ ලක්ෂණය හම්බෙන්නේ නැහැ. ඩිග්නොස්ටික් කලාව මතක තියාගන්න. බැසිඩියෝමයිසිටිස් දිලීර වංශයේ ද්විතීක දිලීර ජාලය සියලුම සෛල ඩිග්නොස්ටිකයි. ඒවත් එක සෛලයක නැස්ති දෙක බැගින් තිබෙනවා. හැම නැස්තියක්ම ඒක දුන්නයි. මේ ජීවන චක්‍රය පාඩම් කරන්න එපා. පාඩම් කරන්න එපා. පාඩම් කරන්න එපා. මේ ජීවන චක්‍රයක් පාඩම් කරන්න උවමනාවක් නැහැ. මේ හතු වර්ග සමහරයක් කැමරක් ගන්නවා පාඩම් කරන්න එපා. නිකන් බලා ගන්න විතරයි. ඒ මොකක්ද? මිනිස්සෙකුගේ කකුලක් නේ. කවුරුත් පිළිගන්නේ හේකුත් නැහැ කිව්වහම. ඔය දිලීර රෝගයක්. එහෙනම් පොඩි බහේ රාජධානියක් නෙමෙයි. අපි ඒක අඩු කරන්න දැන් මේ දිලීර රෝගය. ඔයාලගෙත් නියපොත්තක් කොනක සුදු පාට වේගන නිකන් දීරාපත් වේගන වගේ එනවනම් නියත වශයෙන් ඕක ඇතුලේ දිලීරයක් ඉන්නවා. බලන්න කකුලට වෙලා තියෙන්නේ. දිලීර රෝග. මේ කකුල මේ මෙතන මේ පාට වෙනස් වුනහම වැඩි අපි ගණන් ගන්නෑ. නමුත් ඇතුලේ මොකද්ද තියෙන්නේ? දිලීර සූත්‍රිකා රාශිය. දිලීර ජාලයක් එහෙම පිටින්. බැසිඩියෝමයිසිටිස් දිලීර වලට වර්ධනය වෙන්න පුළුවන්. නොසලකින් හිටියොත්. කට ඇතුලේ දත් ඇතුලේ දිලීර රෝපණ. අලුහම් කියන්නේ දිලීර රෝපණයක්. මේ කකුල දිහා බලන්න ආයෙ හොඳ කරන්නද මේක? ආයෙ හොඳ කරන්නද මේක? මේ හිතන්නවත් බෑනේ. හිතන්නවත් බෑ. මේ අපි කතා කරමින් සිටින්නේ දිලීර රාජධානිය. මම හිතනවා අවශ්‍ය සාමාන්‍ය ලක්ෂණ ටික දැන් මම කතා කරලා. තව මොනවද කතා කරන්න තියෙන්නේ? ඊගාවට කතා කරන්න තියෙන්නේ දිලීර වංශ හතර ගැන කතා කරා නම් මෙන්න තියෙනවා කරගන්න වැඩි. මේක ලියාගන්න යන්න එපා. කයිට්‍රිඩියෝමයිකෝටා, ઝાયගෝමයිකෝටා, ඇස්කොමයිකෝටා, බැසිඩියෝමයිකෝටා. බලන්න උදාහරණය කයිට්‍රිඩියෝමයිකෝටා උදාහරණය කයිට්‍රිඩියම් මම පෙන්නුවා. ઝાયගෝමයිකෝටා උදාහරණය මියුක රිසපුස් මම පෙන්නුවා. ඇස්කොමයිකෝටා උදාහරණය ඇස්පර්ජිලස් හෙවත් යුරෝටියම් ඇස්පර්ජිලස් කියන වචනේ භාවිත කරන්න පෙන්සිලියම් සමග සැකරොමයිසිස් මෙතනදී අපිට ඕනේ නැහැ තරම්. මොකද ඒක මයික්‍රෝබයොලොජි වලට අපි ඇදලා ගමු. මධ්‍යස්ථාර කර්මාන්තය සමග බේකරි කර්මාන්තය සඳහා බැසිඩියෝමයිසිස් කැමට ගන්න හතු වර්ග බෝල හතු රාග හතු ඒ වගේම ඇගරිකස් කියන වචනේ අනිවාර්යෙන් පාඩම් කර ගන්න ඕනේ. මෙතන තියෙන මේ ගණනාම ටික අනිවාර්යෙන් කටපාඩම් තියෙන්න ඕන. කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ස්පෙලිං ශරීර තියෙන්න ඕන. තවද මේ වගුව ඔයාලා නිර්මාණය කරගන්න පුළුවන් විදිහට කරන්න අපිට දීපික තියෙන මොනවද? පරිසරය තියෙනවා, සම්පත් පොතේ තියෙන ටික මේකට දැම්මයි කරයි. තවත් වැඩියෙන් දාන්න ඕන නම් මට අපිට කියන්න. වැඩිම කරගන්න ඕන නම් දවසට කියන්න. මෙන්න වගු අපි එතකොට දැන් ලබන සතියේ ප්ලාන්ටේ ඉතිරි වගු දෙකක් අපි නැවත බලලා හරි වැරදි හොයාගන්න තියෙනවා. ප්ලාන්ටේ කතා කරන්න පටන් ගත්ත ගමන් මට යන්න පුළුවන් ජීවන චක්‍ර වලට හතරවෙනි එක තියෙනවා.
එතකොට ඔයාලා දන්නේම නැතුව ගිය සතියේ දෙවන එකකට ගියා. අද පස්වන එකට ගියා. තුන්වෙනි එකේ තමයි ඉන්නේ. නමුත් ලබන සතිය හතරවෙනි එකේ ගිහිල්ලා ඉතතර වෙනවා. ඔයාලට කැමති ඕනම තියරි පාඩමක් දැන් නම් කරන්න පුළුවන්. වැඩි දෙනා ඉල්ලන තියරි ඒකකේ මම දෙනවා. මීට වඩා සවිස්තරාත්මකව. නමුත් මේ වැඩේ මෙහෙමම කරගෙන යන්න. රැවටෙන්න එපා. නමග යන්න එපා. මේ උගන්නනව නෙමෙයි. ඉගෙනගත්තු එක ප්‍රයෝජනෙට ගන්න හැටි කියනවා විතරයි. උගන්නන්න පන්තියක් දාන්නම් 2023ට. පැහැදිලි කියලා මම හිතනවා. ඉතින් මතක තියාගන්න princeton.lk සම්බන්ධ වෙන්න, ව්‍යාපදිංචි වෙන්න, රෙජිස්ටර් වෙන්න. මට ඔයාලගේ රෙජිස්ටර් නම්බර් එක එවන්න, WhatsApp කරන්න. 22කට අපි රිවිෂන් ක්ලාස් එක පටන් ගමු. ඔයාලගේ විභාගෙ පටන් ගන්නවා. විභාගෙ දින නොවැම්බර් නිසා හුස්ම අරගෙන හොදට මම කියන විදිහට දැන් මේ බුද්ධිමත්ව ඒ කියන්නේ හොඳ සී කල්පනාවෙන් මේ බාලදිටි කරගන්න. ලබන සතියේ තවත් වගු කීපයක් සමග හමු වෙන්න මම බලාපොරොත්තු වෙනවා. අද පාඩම මෙතනින් නිමව දකින්න යන්නේ.